හරි ළමයි සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම right අපි එහෙනම් කෙලින්ම පාඩමට යමු අද ළමයි ඔයාලට හොඳින් ඉන්නවා පුතේ කොහොමද කියලා අහලා තිනවා හොඳින් කිව්වට හොඳම තත්ත්වේ නෑ මොකද ඔයාලට අට වහනවනෙත් කියලා තිනවා ළමයි හොඳින් කිව්වට හොඳම තත්ත්වේ නෑ මේ වෙද්දි මම නම් මොකද ඔයාලට පාස්පෝර්ට් එකක් එවුවා නේද මේ පාර ටිකක් ලේසි එකක් පොසිටිව් කියලා ඉතින් මේ පොඩි තරමක් වෙහසක් ආයාසයක් අරගෙන තමයි ඔයාලට පන්තිය කරන්න වෙන්නේ දැනට ගැටලුවක් නෑ ළමයි අපි වැඩ ටික කරගෙන යමු right හරි නතර වෙච්ච තැන ඉඳන් වැඩ ටික පටන් ගමු Recording in හරි ළමයි හරි පුතේ thank you අහලා තිනා සර් පොසිටිව්ද කියලා පුතේ මට ඒ කියන්නේ ලක්ෂණ තියෙනවා මම චෙක් කරේ නෑ නමුත් මේ අම්මට පොසිටිව් ඒක නිසා කොහොමත් ක්වොරන්ටයින් කරලා තින්නේ දැනට තියෙන රෝග ලක්ෂණ අනුව ලාවට වගේ පොසිටිව් වගේ තමයි නමුත් චෙක් කරේ නෑ හරි ළමයි අපි වැඩේට බහිමු එන්නත ගන්න තිබිච්ච අවස්ථාවත් මිස් වුණා ඉස්කෝලේ ටීචර්ස්ලාට ගහපු එකේ මට අවස්ථාව තිබුණා එදා තවත් වැඩ වගේක් තිබිලා ඒක නිසා යන්න බැරි වුණා අවුලක් නැහැ අපි වැඩ ටික කරගෙන යන්න දැනට හානියක් නැහැ රයිට් ළමයි අපි ළමයි අන්තිමට නතර කරේ 77 කියන 77න් තමයි මම හිතන්නේ අපිට පටන් ගන්න තියෙන්නේ
මොකද ළමයි දැන් අපි ආදායම් පැත්තට තමයි එන්න හදන්නේ. මොකද 77 වෙනි ගාන තියෙන්නේ ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී ආදායම වන රුපියල් 15000ක මුදල අයිතිකරු විසින් ලබාගෙන ඇත. ළමයි අපේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් තිබුණා. අපි ඒක කුලියට දීලා තිබුණා බාහිර පාර්ශවයකට. මම අයිතිකාරයා විදිහට මම ගිහිල්ලා කියනවා මේ මාස කුලිය දුන්නේ නැහැ නේද කියලා අහනවා. කියනවා නෑ දෙන්න ඕනි කියලා ඉවරලා. ළමයි මේක ව්‍යාපාරයේ වත්කමන්නේ. ව්‍යාපාරයේ ඒකක සංකල්පය නිසා අයිතිකරු සම්බන්ධ නැහැ ව්‍යාපාරය. ව්‍යාපාරයේ ගොඩනැගිල්ල කියන්නේ ඒකේ කුලියට දුන්නා නම් ඒකේ ආදායමත් එන්න ඕනේ ව්‍යාපාරේ. නමුත් මේ ආදායම අයිතිකරු ගිහිල්ලා ඉල්ලනවා. අයිතිකරු ගිහිල්ලා ඉල්ලනවා 15000යි මාසික කුලිය. ඒක අයිතිකරු අරගෙන යනවා. අයිතිකරු අරගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇකවුන්ටන්ට් කියනවා ව්‍යාපාරේ ඉන්න එක්කෙනා කියනවා මේ ළමයි ප්‍රායෝගික තත්ත්වය. ව්‍යාපාරේ ඉන්න එක්කෙනා කියනවා අර ගොඩනැගිල්ල ඉන්න කෙනා කියනවා මං ඕගලන්ට දෙන්න හිටපු සල්ලි අයිතිකාරයා ඇවිල්ලා අරගෙන ගියා මං එයාට දුන්නා. දැන් ළමයි ඇකවුන්ටන්ට් වෙන්නේ දිත්ත සටහනක් දාලා මේ කතාව බැලන්ස් කරලා දාන්න. මොකද එහෙනම් කරන්නේ? ආයේ ඇකවුන්ටන්ට් යන්නේ නැහැ පස්සෙන්. ඒක ස්ථීර කරගන්නවා. අයිතිකාරයෙන් අහනවා සර් මෙහෙමයි ගොඩනැගිල්ල එක්කිනා කිව්වා සර් ගත්තා කියලා ගොඩනැගිලි කුලි. ඔව් මම ගත්තා මෙච්චරක් ගත්තා කියලා මා රයිට් සර් කියලා එච්චරයි. ඊට පස්සේ නැත්තම් මට මේ accounts තියන්න විදියක් නැහැ දන්නේ නැහැ ඒව කතන්දර නැහැ. accountant ගේ රෝල් එක මේ ව්‍යාපාරයේ කෝණයෙන් මේ ගනුදෙනු සටහන් කරන එක තමයි ඇල්මැති පාර්ශවයන්ට දෙන්න ඕන නිසා. එහෙනම් ළමයි මොකද කරන්නේ? ව්‍යාපාරයේ අයිතිකරු ගත්තත් මේක ආදායම. ගොඩනැගිලි කුලි ආදායම අපි හඳුනා ගන්න ඕනේ 15000. හැබැයි ළමයි මේක සල්ලි වලින් ලැබුණා නම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙන්නේ. ලැබුණ නැත්තම් ලැබිය යුතුයි කියලා වෙනත් ලැබිය යුතු ගොඩනැගිලි කුලිය කියලා තමයි එන්නේ. හැබැයි මොකද වෙන්නේ? අයිතිකරු ගෙනිච්ච නිසා අයිතිකරුගෙන් මේ 15000 හරිනම් අය කරගන්න. ඇයි ළමයි අයිතිකරු ගෙනිච්ච නම් ව්‍යාපාරයට අයිති එකක් අයිතිකරුගෙන් අය කරගන්න ඕනේ. හැබැයි හරි අයිතිකරු අය කරගන්න ඕනේ. හරි හැබැයි අයිතිකරුගෙන් අය කරගන්න ඕන එක ප්‍රශ්නයක් තියෙනවා. ළමයි මේ ප්‍රාග්ධන ගිණුම කියන්නේ ව්‍යාපාරය හා අයිතිකරු අතර තියෙන සම්බන්ධතාව. මම කිව්වා මුලදීම අපි හැඩේ වෙනස් කරලා නම වෙනස් කරලා හිමිකම කියන වචනේ ගෙනාවට අයිතිකරු ව්‍යාපාර ඒකක සංකල්පය නිසා අයිතිකරු යොදවපු ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයේ වගකීමක් අයිතිකරුට අපි ගෙවන්න ඕනේ. එතකොට හිතන්න ළමයි අපිත් අයිතිකරුට ගෙවන්න ලොකු මුදලක් තියෙද්දී අයිතිකරු අයිතිකරුගෙන් අපි අය කරගන්න පොඩි මුදලක් තියෙදි මොකද කරන්නේ? අපි ගෙවන්න තියෙන එකෙන් අයිතිකරුට ගෙවන්න තියෙන එකෙන් අඩු කරා නම් ඉවරයි. නේද? නැත්තම් අයිතිකරුගෙන් නේද? අයිතිකරුගෙන් ඒක එහෙම කරන්න දෙයක් නැහැ. එහෙනම් මේක ගැනිලි. right? අපි අයිතිකරුට ගෙවන්න ඕනේ ලොකු මුදලක් තියෙනවා. මොකද අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවලා තියෙන්නේ. ඒකෙන් අයිතිකරුගේ අපි අයිතිකරුට ගෙවන්න තියෙන ප්‍රමාණයෙන් අයිතිකරුගෙන් අපි අය කරගන්න ඕනේ ප්‍රමාණය අඩු කරගන්නවා. එච්චරයි වෙන්නේ ළමයි. මෙතන ගැනිලි වෙන්නේ එහෙමයි. එහෙනම් ළමයි ව්‍යාපාරයේ ආදායමක් නිසා ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙන නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා 15කින්. හැබැයි ළමයි අයිතිකරු ගැනිලි කරපු නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා 15කින්. right? එහෙනම් මෙතනත් මම පෙන්නන්නම් ළමයි. ලාභය වැඩි වෙනවා ළමයි 15කින්. මොකද කුලී ආදායම්. කුලී ආදායම් ඒ වගේම තමයි ළමයි ප්‍රාග්ධනය අඩු වෙනවා 15කින්. ඇයි ළමයි? අයිතිකරු ගැනිලි කරා 15000ක්. එහෙනම් ගැනිලි. right? මං හිතන්නේ හැමෝටම පැහැදිලි. මෙතනට යද්දි තවත් ඒක පැහැදිලි වෙනවා. ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් කුලියට දීලා කුලී ආදායම හම් වෙනවා 15කින්. අපි ඒ ආදායමට කියනවා කුලී ආදායම්. ඇයි ළමයි? right. ප්‍රාග්ධනය අඩු වෙනවා. අපි අයිතිකරුට දෙන්න තියෙන වගකීම ප්‍රමාණය අඩු වෙනවා. මොකද අයිතිකරු අපි ගෙවන්න තියෙන එකෙන් කොටසක් එයා කලින් ගත්තා නම් එයාට අපි ගෙවන්න තියෙන වගකීම අඩු වෙනවා. ගැනිලි විදිහට. අඩු වෙනවා 15කින් ගැනිලි. right? හරි ළමයි. හරි. ඊළඟ ගාන. අයිතිකරුගේ පුද්ගලික රක්ෂණ ගාස්තුව වන 8000ක මුදල ව්‍යාපාරයේ විසින් ගෙවන ලදී. දැන් මොකද්ද වෙලා තියෙන්නේ ළමයි? අයිතිකරුගේ පුද්ගලික රක්ෂණ ගාස්තුව වන රුපියල් 8000ක මුදල ව්‍යාපාරයේ විසින් ගෙවලා. ළමයි
දැන් කම්පැනි එකේ වැඩ කර කර ඉන්න ඇති accountant කියනවා අයිතිකාරය ඇවිල්ලා voice එක විතරයි ඇහෙන්නේ වීඩියෝ එක පේන්නේ නැහැ කියලා තියෙනවා මම හිතන්නේ බහුතරයක් අනිත් ළමයින්ට පේනවා නවීන් පොඩ්ඩක් බලන්න චෙක් කරලා right නවීන් චෙක් කරලා බලන්න ඔයාගේ ආයෙ log out වෙලා හරි ආයෙ බලන්න right ඊට පස්සේ ළමයි හිතන්න කම්පැනි එකේ ඉන්න ගමන් හරි කම්පැනි එකේ ඉන්න ගමන් accountant ඇවිල්ලා කියනවා මගේ මේ ඉන්ෂුරන්ස් එක තියෙනවා ඔය ව්‍යාපාරේ සල්ලි වලින් ගෙවලා දාන්න ළමයි ගෙවනවා මොකද එහෙම කොහොමද ගෙවන්නේ accountant ඒව අහන්න බෑ මොකද අයිතිකාරයා කිව්වා right ව්‍යාපාරේ සම්පත්තිය දුවලා තින්නේ එයා ඒක නිසා එයාගේ වියදම් පෞද්ගලික වියදම් අපි ගෙවනවා හැබැයි accountant තිත්ත සටහන් දාදි නැත්නම් එයා ගිණුම්කරණය කරද්දී ව්‍යාපාර ඒකක සංකල්පය නිසා අයිතිකරු කියන්නේ බාහිර පාර්ශවයක් ව්‍යාපාරය කියන්නේ අයිතිකරුගෙන් වෙන්නු වෙනම ස්වාධීන ඒකකයක් නිසා ව්‍යාපාරයේ කෝණයෙන් ඉඳලා බලනවා අර කිව්ව කතාවමයි මුදලින් ගෙවන නිසා මුදල් කියන වත්කම ව්‍යාපාරයේ අඩු වෙනවා හැබැයි අයිතිකරු එයාගේ පෞද්ගලික වියදම් නිසා අපි ව්‍යාපාරයේ විසින් දරුවේ අපි අයිතිකරුට ගෙවන්න තියෙන වගකීම අඩු වෙනවා ළමයි මම වගකීම කියලා හැමතිස්සෙම කියන්නේ බලන කෝණය ඔයාලට පැහැදිලි වෙන්නේ right එහෙනම් ළමයි ව්‍යාපාර ඒකක සංකල්පය නිසා එහෙනම් අයිතිකරුගේ අයිතිය අඩු වෙනවා නැත්තම් ව්‍යාපාරයේ විසින් අයිතිකරු සම්පත්තිය දෙවුවාම ඒක ගෙවන්න ඕනේ කියන වගකීමක් තියෙනවා අයිතිකරුට හැබැයි අයිතිකරුගේ පෞද්ගලික වියදම් අපි ගෙවුවා කියන්නේ එයාට ගෙවන්න ඕන එකෙන් ටිකක් හරි අනේ සර් 77 ආයේ පොඩ්ඩක් කියන්නකෝ කියලා ඉල්ලීමක් තියෙනවා හරි ළමයි මෙහෙමයි 77 කියන්නේ ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී ආදායම වන 15000ක මුදල අයිතිකරු විසින් රැගෙන ගියා. මේකේ කියනවා ළමයි ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී ආදායම වචනෙම තියෙනවා. එහෙනම් ළමයි මොකක්ද එකෙන් කියවෙන්නේ? ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් තියෙනවා. ඒකෙන් කොටසක් බාහිර පාර්ශවයකට කුලියට දීලා තියෙනවා. එහෙනම් ඒකෙන් ලැබෙන ආදායම කියන්නේ ව්‍යාපාරයේ ආදායම. හැබැයි ළමයි මේ කුලී හිමියාගෙන් ව්‍යාපාරයට ලැබෙන්න ඕනේ ආදායම අයිතිකරු පෞද්ගලිකව අරගෙන ගෙදර ගෙනියනවා. අයිතිකරු පෞද්ගලිකව ගන්නවා. එහෙනම් ළමයි ආදායමක් නිසා ව්‍යාපාරයට ආදායම හඳුනා ගන්න ඕනේ. හැබැයි ව්‍යාපාරයට මුදලින් ලැබුණේ නැහැ. එහෙනම් ලැබිය යුතුයි කියලා හඳුනා ගන්නත් බෑ. මොකද ආයෙ ලැබෙන්නේ නැහැ. මොකද කුලිය ගෙවලා තින්නේ. අයිතිකරු අරගෙන ගිහිල්ලා තින්නේ. එහෙනම් ළමයි අයිතිකරුගෙන් ගැණිලි විදියට අපි හඳුනාගෙන 15000ක් අයිතිකරුගේ අයිතිය අඩු කරනවා 15000කින්. ආදායමක් නිසා හිමිකම ආදායමක් නිසා ලාභය වැඩි වෙනවා ව්‍යාපාරයේ ගොඩනැගිලි කුලී ආදායම නිසා ලාභය වැඩි වෙනවා ඒ ලාභය වැඩි වෙන නිසා හිමිකම වැඩි වෙනවා ඒ කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙනවා එහෙනම් මේ ඇවිල්ලා 15ව ධන දාලා තින්නේ ආදායම නිසා ප්‍රාග්ධනය වැඩි වෙච්ච එක මේ ඍණ 15 කියලා දාලා තින්නේ අයිතිකරුගේ ගැණිලි නිසා ප්‍රාග්ධනය අඩු වෙච්ච එක මෙතනත් එහෙමයි ළමයි එහෙනම් දැන් ලාභය ආදායම් වියදම් විතරයි මෙතනට ලාභයට බලපාන්නේ අයිතිකරු අමතර ප්‍රාග්ධනය යෙදුවා නම් ගැණිලි කරා නම් ප්‍රාග්ධනයට බලපාන්නේ right එහෙනම් මොකද වෙන්නේ කුලී ආදායම නිසා ලාභය වැඩි වෙනවා ගැණිලි නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා මෙතනත් එහෙමයි ළමයි ගැණිලි නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා ආදායම නිසා සුලී ආදායම නිසා ආදායම් වැඩි වෙනවා ඊළඟ එකේ අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ ගාස්තු ගෙව්වා accountant කරන්න තියෙන ළමයි ව්‍යාපාර ඒකක සංකල්පය නිසා මොකද ව්‍යාපාරයේ මුදලින් තමයි මේක ගෙවන්නේ. හැබැයි ළමයි ව්‍යාපාරයේ මේ අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ වියදම් ගෙවුප එක ව්‍යාපාරයේ වියදමක් විදියට හඳුනා ගන්න බෑ. අයිතියක් නැහැ. මොකද හේතුව ව්‍යාපාරයේ ඒකක සංකල්පය. අයිතිකරුගේ පෞද්ගලික දේවල් අපිට වඩන්නේ නැහැ. එහෙනම් ව්‍යාපාරයට අදාළ ගනුදෙනු හා සිද්ධීන් පමණයි අපි පොත්වලට හඳුනගන්නේ. එහෙනම් මේක අයිතිකරුත් එක්ක තියෙන සම්බන්ධතාවය මත ව්‍යාපාරයට අදාළ කොටස මොකද්ද? අයිතිකරුගේ ගැණිලි. එහෙනම් මුදලින් ගෙවපු නිසා මුදල් අඩු වෙනවා ළමයි 8000කින්. මුදල් අඩු වෙනවා 8000කින්. අයිතිකරුගේ පෞද්ගලික වියදම් දරුවා කියන්නේ ව්‍යාපාරයේ. අයිතිකරුට අපි ගෙවන්න ඕන එක අයිතිකරුට කොටසක් ගෙවුවා වගේ. ඒ කියන්නේ අයිතිකරුට දෙන්න ඕන එකෙන් කොටසක් දුන්නා වගේ. නිකන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ ළමයි. මගේ තියෙනවා සිල්ලර බඩු කඩයක්. හරි? සියදෝරිස් මාම හැමදාම ඉන්දියාප්පම් මුල් 10ක් අරගෙන එනවා
විකුණන්න right හිතන්න ඉන්දියාපු මුලත් 30යි right ඉන්දියාපු මුල් 10ක් කියන්නේ 300යි දැන් උදේම මේ මම විකුණන්නේ ළමයි 35ට රුපියල් 5ක ලාභයක් තියාගෙන හරි දැන් සියදෝරිස් මාම ඇවිල්ලා උදේට ඉන්දියාපු මුල් ටික දාලා යනවා උදේට මම ඉතින් කඩේ ඉස්සරහින් තියලා ඉවරලා මේ ටික විකුණනවා විකුණුවාට පස්සේ එයා 12ට විතර ඇවිල්ලි වෙලා හැමදාම මේ ඉතුරු බැලන්ස් එක අරගෙන යනවා එදා ඇවිල්ලා සියදෝරිස් මාමා බුලත් පිටකුත් පුතේ මට බුලත් පිටකුත් දෙන්න කියලා කියනවා right මම දැන් බුලත් පිටක් රුපියල් 30යි බුලත් පිටක් දෙනවා දැන් ළමයි මම යාගෙන් බුලත් පිටට 30ක් අරගෙන දෙන එකද ලේසි හිතන්න මෙයා ඒක හැමදාම හවසට තමයි ගෙනියන්නේ එතකොට ළමයි මම සියදෝරිස් මාමට දෙන්න ඕනේ රුපියල් 300ක් මේ ව්‍යාපාරයේ අයිතිකරු නම් අයිතිකරු ප්‍රාග්ධනයේ යෙදුවා නම් මම අයිතිකරුට ව්‍යාපාරය ගෙවන්න ඕනේ ඒ ප්‍රාග්ධනයේ වගකීමක් ගෙවිය යුතුයි මම පළවෙනි සමීකරණ පාඩම පැහැදිලි කරා සම්පත් යදවපු නිසා ගෙවන්න ඕනේ දැන් ළමයි සියදෝරිස් මාමගේ බුලත් පිටට රුපියල් 30ක් තියෙනවා ළමයි මේක මට විටේ දෙනවා මම පොතට දාගන්නම් කියනවා මේ මම එයාට දෙන්න දිනවා 300ක් එයාගෙන් මට 30ක් ගන්න තියෙනවා right මේ 30 මම මේක මේ ගෙවන්න තියෙන එකෙන් අඩු කරලා හවසට ගෙවනවා ළමයි 270ක් යාර මෙන්න මේකම තමයි ළමයි මෙතනත් උනේ ඇයි ළමයි අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ යෙදුවා කියන්නේ ව්‍යාපාරය විසින් අයිතිකරුට කොයි වෙලේ හරි ගෙවන්න ඕනේ වගකීමක් තියෙනවා මම කිව්වා හැඩේ වෙනස් කරලා නම වෙනස් කරලා තමයි හිමිකම වෙලා තියෙන්නේ right අයිතිකරු සම්පත් යොදවුවා කියන්නේ යොදූ සම්පත් වගේම ව්‍යාපාරයේ විසින් උපයාගත් ලාභයත් අයිතිකරුට එහෙනම් ව්‍යාපාරයේ වගකීමක් තියෙනවා දැන් මොකද වෙන්නේ අයිතිකරුගෙන් ලැබෙන්න ඕනේ 15000 කුලී ආදායම එයා ගෙනිච්චා right ව්‍යාපාරයේ අයිතිකරුගේ පෞද්ගලික රුපියල් 8000ක රක්ෂණ වාරිකේ ගෙව්වා එහෙනම් ඒ 8000 ලැබෙන්න ඕනේ ව්‍යාපාරට අපි එයා වෙනුවෙන් ගෙව්වේ ඒක ලැබෙන්න ඕනේ හැබැයි ළමයි මෙතන බුලත් පිටේ වගේ ළමයි යාගෙන් අය කරගන්න උත්සාහ කරන්නේ එයාට ගෙවන්න තියෙන එකෙන් අඩු කරනවා ගැනිලි විදිහට එහෙනම් හිමිකමෙන් අඩු කරනවා එතකොට ළමයි අපි ගෙවන්න ඕනේ වගකීම 270යි මේ සියදෝරිස් මාමට මං හවසට ගෙවන්න ඕනේ මගේ වගකීම එහෙනම් 270යි 300ක වගකීමක් තිබුණාට එයා ගැනිලි කරා 300ක් මේක ළමයි මේ අයිතිකරුට සමාන වෙන්නේ නැහැ උදාහරණේ ඔයාලට තේරෙයි ඇයි ගැනිලි විදියට අපි අඩු කරන්න කියලා එහෙනම් ළමයි මෙතනත් ඒකයි වෙලා තියෙන්නේ අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ වියදම මම අඩු කරනවා ගැනිලි විදිහට එහෙනම් මෙතනත් ප්‍රාග්ධනය අඩු වෙනවා ළමයි 8කින් එහෙනම් මේක රක්ෂණ වියදම් නිසා නෙමෙයි අඩු උනේ මුදල් අඩු වෙච්ච නිසායි මුදල් කියන එක අඩු උනේ ව්‍යාපාරයේ වියදමක් විදියට හඳුනා ගන්න බෑ අයිතිකරුගේ රක්ෂණය ඒක පෞද්ගලික වියදමක් එයාගේ ව්‍යාපාරයක සංකල්පයට අනුව ව්‍යාපාරය අනුව අයිතිකරුගෙන් වෙන්න වෙනම ස්වාධීන එකක් නම් ව්‍යාපාරයට අදාළ ගනුදෙනු හා සිද්ධීන් පමණයි ගිණුම් පොත්වලට හඳුනාගන්නේ නම් අයිතිකරුගේ පෞද්ගලික වියදමක් කියන්නේ ඒක අපිට අදාළ නැහැ right අපිට අදාළ එයා අපි එයා වෙනුවෙන් වියදමක් දරුවා නම් ඒ වියදම අපිට ලැබෙන්න ඕනේ හැබැයි අපි යාට ගෙවන්න තියෙන වගකීමෙන් ඒක අඩු කරගන්නවා ගැනිලි විදිහට එහෙනම් මෙතනත් ළමයි එහෙනම් ප්‍රාග්ධනය අඩු වෙනවා 8කින් ගැනිලි විදිහට හැබැයි ළමයි මෙතන වත්කමක් තමයි අඩු වෙන්නේ මොකද්ද 8කින් මුදල් කියන වත්කම ඇයි ළමයි අපි මුදලින් ගෙවන්නේ අයිතිකරුගේ රක්ෂණ වියදම් right accountant සල්ලි දීලා ඒක ගෙවලා දිත්ත සටහන දානවා ළමයි දිත්ත බලපෑම මේ තියෙන්නේ right වත්කමක් එහෙනම් අඩු වෙනවා ළමයි මුදල් කියන වත්කම 8කින් එහෙනම් මේක වියදමක් වෙන්න විදියක් නැහැ ළමයි රක්ෂණ වියදම් වෙන්න විදියක් නැහැ ඒක අයිතිකරුගේ පෞද්ගලික වියදමක් නිසා අපිට අදාළ නැහැ ව්‍යාපාරයකට සංකල්පයට අනුව එහෙනම් ප්‍රාග්ධනය අඩු වෙනවා 8කින් ළමයි ගැනිලි නිසා මේක ගැනිලි right මං හිතනවා කට්ටියට මේක තේරෙන්නේ නැති කියලා හරි ළමයි ඊළඟට අයිතිකරු විසින් ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක කොටසක් රුපියල් 12000ක මාසික කුලී පදනමට ලබාගෙන ඇති අතර ප්‍රවර්තන මාසයේ කුලිය තවමත් ගෙවා නොමැත දැන් ළමයි ඉස්සල්ලා පළවෙනි 77 තියෙන කතාව ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් අපි කුලියට දීලා තියෙන්නේ බාහිර පාර්ශ්වයකට දීලා තියෙන්නේ හැබැයි
එයා ගෙවපු කුලිය අයිතිකරු අරගෙන ගියා. දැන් මේක කියන්නේ එහෙම නෙමෙයි. 79 කියනවා අයිතිකරුට ව්‍යාපාරයේ කොටසක් කුලියට දීලා දෙන්න. අපේ ගොඩනැගිල්ලෙන් කොටසක් අයිතිකරුට කුලියට දීලා දෙන්න. හිතන්න ළමයි ව්‍යාපාරික සංකල්පය අනුව නේද? අයිතිකරු කියන්නේ වෙනම ස්වාධීන ව්‍යාපාරය කියන්නේ වෙනම ස්වාධීන එකක් නම් මේ ව්‍යාපාරයට අයිති ගොඩනැගිල්ලේ අයිතිකරුට හිතන්න ළමයි අයිතිකරුට කියන්නේ අයිතිකරුගේ වයිෆ්ට දීලා තියෙනවා සැලෝන් එකක් දාන්න පොඩි කොටසක් දීලා තියෙනවා. රයිට්? එතකොට ව්‍යාපාරයේ අයිතිකරුගේ තමයි. හැබැයි ව්‍යාපාරයේ අයිතිකරුගේ වුණාට ව්‍යාපාර ඒකක සංකල්පය නිසා මේ ගොඩනැගිල්ල ව්‍යාපාරයට අයිති ව්‍යාපාරයේ කොටසක් ගත්තා නම් පිටු කෙනෙක්ට දුන්නත් ඒක කුලිය ආදායමක් එන්න ඕනේ. එහෙනම් අපි එකගතාවයක් එනවා රයිට්? accountant විදියට මගෙන් ව්‍යාපාරේ දැන් හිතන්නකො ළමයි. මම තමයි accountant. හරි මේ ප්‍රායෝගික දේවල්. හරිද? හිතන්න ගොඩනැගිල්ලක් තියෙනවා. රයිට්? ගොඩනැගිල්ලක් තියෙනවා. අයිතිකරුව ඇවිල්ලා කියනවා මේ මම මේ ගොඩනැගිල්ල වයිෆ්ට පොඩි කොටසක් වෙන් කරලා දෙනවා කියලා. එතකොට මම කියනවා සර් මට accounts ටික තියන්න ඕනේ. ව්‍යාපාර ඒකක සංකල්පය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ ව්‍යාපාරය කියන්නේ අයිතිකරුගෙන් වෙන්න වෙනම ස්වාධීන එකක් කියලා කියනවා. ඉතින් ඒක නිසා මට accounts තියද්දි මට හරියට මේව කරන්න ඕනේ. සර්ට පුළුවන්ද මේක වැලියු කරලා මාසිකව කුලියකට දෙනවා නම් බාහිර පාර්ශවයකට අපි දුන්නත් කුලියකට දෙන්නේ. කුලියකට දෙනවා නම් අපි ගිවිසුමකට එමු ව්‍යාපාරයට එක්ක ගිවිසුමකට එමු කීයක ගානේද දෙන්න පුළුවන් කියලා. එතකොට කියනවා රයිට් හරි එහෙනම් අපි 15000 ගානේ මාසිකව ගෙවමු කියලා. හැබැයි ළමයි accountant sorry 12000 ගානේ. දැන් ළමයි මොකද වෙන්නේ 12000 ගානේ කුලියට දීලා තියෙන්නේ. හැබැයි ළමයි අයිතිකරු කවදාවත් මේක ගෙවන්නේ නැහැ. මොකද එයාගේ බිස්නස් එකනේ ළමයි. මේක ගෙවන්නේ නැහැ. හැබැයි ගිණුම්කරණය කරන මට වගකීමක් තියෙනවා. මේ ගොඩනැගිල්ල බාහිර පාර්ශවයකට දුන්නා නම් අපිට කුලී ආදායමක් එනවා. එහෙනම් ළමයි මේක ව්‍යාපාරයේ කුලී ආදායමක්. අයිතිකරු සල්ලි දුන්නේ නැති එක ඇත්ත. නෝනට මේක පාවිච්චි කරන්න දීලා තියෙන එකත් ඇත්ත. හැබැයි මේ විස්තරය කියලා මට සර් ගිණුම්කරණය හරියට කරන්න ඕනේ. මගේ ජොබ් එක හරියට කරන්න ඕන. රයිට්? accountant ලැබිලා ඔඩිටර්ස් ලැබිලා මේවා චෙක් කරනවා. ඇල්මැති පාර්ශවයන්ට නේද? රයිට්? ඒක නිසා මම හරියට ගිණුම්කරණය කරන්න ඕනේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතීන්ට අනුව. ඒක නිසා මම කියනවා සර් ප්‍රශ්නයක් නැහැ. සල්ලි දුන්නේ නැති වුණාට මම සටහනක් දාලා ගිණුම්කරණය පැත්තෙන් ඒක බැලන්ස් කරන්නම් කියලා කියනවා. දැන් ළමයි හිතන්න මාසේ ඉවරයි. උපචිත සංකල්පයට අනුව ආදායම් කියන එකයි උපලබ්ධ සංකල්පය අනුව ඔය තුනටම අනුව මේ ආදායම කුලී ආදායම ව්‍යාපාරයට හඳුනා ගන්න ඕනේ. ඇයි ළමයි? මොකද්ද උපලබ්ධ සංකල්පය කියන්නේ? සේවාව සත්‍ය වශයෙන් ලබා දුන්න අවස්ථාවේදී ආදායම හඳුනා ගන්න ඕනේ. දැන් ළමයි පළවෙනි මාසේ අයිතිකාරයා නෝනත් එක්ක ඇවිල්ලා කිරිඋතුර වල සැලෝන් එක පටන් ගත්තා. රයිට්? මාසේ ඉවර වුණාට පස්සේ ළමයි දැන් ව්‍යාපාරේ accountant විදියට මට ආදායම හඳුනා ගන්න ඕනේ. ඇයි? මෙයාට මාසයක් මම පාවිච්චි කරන්න දුන්නා මේ ගොඩනැගිල්ල. ඒක ව්‍යාපාරයේ ආදායමක්. උපචිත සංකල්පයට අනුව මුදල් ලැබුණත් නැතත් ආදායම කාලච්ඡේදයට අදාළ ආදායම් හඳුනා ගන්න ඕනේ. රයිට්? ඊට පස්සේ ආදායම් නිර්වචනය ඇතුළෙත් ඔය කියන කරුණු ටික තියෙනවා. එහෙනම් ළමයි මේක මං ආදායමක් විදියට හඳුනා ගන්න ඕනේ. ගොඩනැගිලි කුලී ආදායම ව්‍යාපාරයේ ආදායමක්. හැබැයි අයිතිකරු මේ ගැන මුකුත් කියන්නේ නැහැ. එහෙනම් මම අර කලින් කිව්ව එක අයිතිකරු මුකුත් කියන්න ඕනේ නැහැ. අයිතිකරුගෙන් අහන්න දෙයක්වත් නැහැ. අයිතිකරුට මං ගෙවන්න තියෙන එකෙන් ව්‍යාපාරයේ විසින් අයිතිකරුට ගෙවන්න තියෙන වගකීමෙන් අපි අඩු කරගන්නවා ගැනිලි විදිහට. මොකද නැත්තම් මේ කුලී ආදායම අපිට ලැබෙන්න ඕනේ. රයිට්? මේ 12000 අයිතිකරුට අපි ගොඩනැගිල්ල දුන්නා නම් මේ ආදායම අපිට මුදලින් ලැබෙන්න ඕනේ ව්‍යාපාරේ. හැබැයි අයිතිකරුගේ අයිතිය හිමිකම භාවිතා කරලා එයා මේක පාවිච්චි කරනවා. මේ ප්‍රතිලාභයේ අවස්ථාව එයා පාවිච්චි කරනවා. එහෙනම් මේක ලැබෙන්න ඕන එක එයාගෙන් සල්ලි ඉල්ලන්න බැරි නිසා අපි ගෙවන්න ඕන එකෙන් අඩු කරනවා ගැනිලි විදිහට. එහෙනම් ළමයි මේක ව්‍යාපාරයේ ආදායමක්. අයිතිකරු තමයි මේ ගොඩනැගිල්ල. රයිට්? අයිතිකරු විසින් ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක කොටසක් 12000ක මාසික කුලී පදනමට ලබාගෙන ඇති අතර ප්‍රවර්තන මාසයේ කුලිය තවමත් ගෙවා නැත. එහෙනම් එයා ගෙවයිද නැද්ද? ගෙවුවොත් ඒක සටහනක් දාන එක වෙනම දෙයක්. ගෙවයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? අපිට ලැබෙන තුරු මාසේ අවසානයේ අපි දිත්ත සටහන දානවා. අයිතිකරුට accounts වලට හඳුනා ගන්න ඕනේ ආදායම. ව්‍යාපාරේ නම් ප්‍රාග්ධනය වැඩි වෙනවා ළමයි. කුලී ආදායම නිසා ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙන නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා.
12000කින් 12කින් ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒ වගේම තමයි ළමයි අයිතිකරුගෙන් අය කරගන්න ඕන නිසා ගැණිලි විදිහට අපි අයිතිකරුගෙන් අය කරගන්නවා. අපි ගෙවන්න තියෙන එකෙන් අඩු කරනවා ගැණිලි විදිහට 12000ක්. එහෙනම් මෙතනත් එහෙමයි ළමයි. ලාභය වැඩි වෙනවා ළමයි 12කින් කුලී ආදායම්. කුලී ආදායම් නිසා ලාභය 12කින් වැඩි වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙනවා ළමයි 12කින් ගැණිලි නිසා. මෙතනත් එහෙමයි ළමයි. මුදලින් ලැබෙන්නේ නැහැ. නමුත් ආදායම හඳුනා ගන්න ඕනේ 12යි කුලී ආදායම්. හැබැයි ළමයි ගැණිලි නිසා 12කින් අඩු වෙනවා ප්‍රාග්ධනය. right. අයිතිකරු විසින් පසුගිය මාසයේ ගෙවීමට තිබූ රුපියල් 5000ක ව්‍යාපාරයේ විදුලි බිල ගෙවන ලදී. මෙතන ළමයි කතන්දර දෙකක් තියෙනවා. අයිතිකරු ව්‍යාපාරයේ විදුලි බිල ගෙවලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පසුගිය මාසයේ. මොකද ළමයි බලන්න අයිතිකරු විසින් පසුගිය මාසයේ ගෙවීමට තිබූ රුපියල් 5000ක විදුලි බිල ගෙවන ලදී. right. මම ඊට කලින් right අපි ඊට කලින් 81 කරලා ඉමු. එතකොට මේක ටිකක් ලේසි. right මම ඔයාලට 81 ගාන ඒකට කලින් එක මම කරලා ඉන්නම්. මොකද්ද? ව්‍යාපාරයේ මාසික දුරකථන වියදම වන 9000ක මුදල අයිතිකරු විසින් ගෙවන ලදී. එතකොට ළමයි මොකද්ද කියන්නේ? අයිතිකරු ව්‍යාපාරයේ වියදමක් ගෙවලා. right අයිතිකරු ව්‍යාපාරයේ වියදමක් ගෙවලා. එහෙනම් ළමයි වියදම හඳුනා ගන්නත් ඕනේ. හැබැයි ව්‍යාපාරයට මුදල් ණය වෙන්නේ නැහැ. ඇයි හේතුව? අයිතිකරු ගෙවන්නේ. එහෙනම් මොකද වෙන්නේ? වියදම හඳුනා ගන්නවා 9000යි. right වියදමක් නිසා ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙන නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා 9000කින්. right මම මේක කරලා ඊළඟ එකට එන්නම්. right එහෙනම් වියදමක් නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා 9000කින්. හැබැයි ළමයි අයිතිකරු ව්‍යාපාරයේ වෙනුවෙන් ගෙවනවා කියන්නේ අයිතිකරු අපිට ගෙවපු එක අපි අයිතිකරුට ගෙවන්න වගකීමක් තියෙනවා. එහෙනම් ළමයි අයිතිකරු හරියට බැලුවොත් අමතර ප්‍රාග්ධනය යෙදුවා වගේ හැබැයි සල්ලි ලැබුණ නැහැ. හැබැයි අයිතිකරුට එක්ක තියෙන බැඳීම වැඩි වුණා. වගකීම වැඩි වුණා. මොකද අයිතිකරු ව්‍යාපාරයේ වියදමක් ගෙවුවා නම් ව්‍යාපාරයේ ඒකක සංකල්පයට අනුව අයිතිකරු කියන්නේ ව්‍යාපාරය කියන්නේ වෙනම පාර්ශවයක් නා. අපි ගෙවන්න ඕනේ යාට නැවතේ 9000. අයිතිකරු ව්‍යාපාරයේ වෙනුවෙන් ගෙවපු 9000 අපිට ගෙවන්න වගකීමක් තියෙනවා. එහෙනම් ළමයි අමතර ප්‍රාග්ධනයේ යෙදීමක් හා සමානයි. එහෙනම් ළමයි ප්‍රාග්ධනය වැඩි වෙනවා ළමයි 9කින් වගකීම වැඩි වුණා හා සමානයි. මෙතනත් එහෙමයි ළමයි ලාභය අඩු වෙනවා 9කින් මොකද්ද හේතුව? දුරකථන වියදම්. right හැබැයි ළමයි ප්‍රාග්ධනය වැඩි වෙනවා 9කින්. මොකද ප්‍රාග්ධනයේ යෙදීම ප්‍රාග්ධනය නිසා. right මෙතනත් එහෙමයි ළමයි වියදමක් වැඩි වෙනවා. වියදම හඳුනා ගන්න ඕනේ. මොකද ව්‍යාපාරයේ වියදම අයිතිකවරු ගෙව්වේ. ඒක නිසා වියදම වැඩි වෙනවා ළමයි 9කින්. දුරකථන වියදම්. ප්‍රාග්ධනය වැඩි වෙනවා ළමයි 9කින් අයිතිකරු යෙදුවේ. right දැන් ළමයි යන් අපි කලින් එකට. මොකද්ද කලින් එකේ කියන්නේ? අයිතිකරු විසින් පසුගිය මාසයේ ගෙවීමට තිබූ 5000ක ව්‍යාපාරයේ විදුලි බිල ගෙවන ලදී. එහෙනම් ළමයි මෙතනත් මහ ලොකු දෙයක් නෑ. අයිතිකරු තමයි ගෙවලා තින්නේ. මේකෙත් අයිතිකරු ගෙවලා තින්නේ. මේකෙත් අයිතිකරු ගෙවලා තින්නේ. එහෙනම් ප්‍රාග්ධනයේ වැඩිවීමක් තමයි. right ඒ වගේම තමයි මේක වියදම. මොකද නේද? මොකද්ද ගෙවලා තින්නේ? විදුලි බිල ගෙවලා තින්නේ. මෙතන ගෙවුවේ දුරකථන වියදම. විදුලි බිල මෙතන ගෙවලා තියෙන්නේ. හැබැයි ළමයි වෙනසක් තියෙනවා. මොකද හේතුව? හිතන්න ළමයි පසුගිය මාසයේ එකක් කියන්නේ මේක මේ වෙද්දි ළමයි පසුගිය මාසේ ඉවර වෙද්දි තත්ත්වය බලන්නකො ළමයි 5000ක් විදුලි වියදම නම් පසුගිය මාසේ වියදම හඳුනා ගන්නවා වගකීමක් ඇති වෙනවා ගෙවිය යුතුයි. මොකද සල්ලි වලින් ගෙවලා නැති නිසා නේ අයිතිකරු මේ මාසේ ගෙවන්නේ. එහෙනම් ළමයි මොකද ඒ අවස්ථාවේ සිද්ධ වෙන්නේ? වියදමක් නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා 5000කින්. ඒ වගේම
උපචිත වියදම් කියලා ගෙවිය යුතු වගකීමක් ඇති වෙනවා 5000කින්. මෙතනත් එහෙමයි ළමයි. ලාභය අඩු වෙනවා 5000කින් විදුලි වියදම්. මේ ළමයි මං කියන්නේ ගිය මාසේ අන්තිමට accountant විදියට ඔයාලා තියෙන සටහන. ළමයි වගකීමක් ඇති වෙනවා මොකද්ද? 5000කින් උපචිත විදුලිය. right. මෙතනත් ළමයි එහෙමයි. මේ කලින් සටහන මන් ලියන්නේ ගිය මාසේ අන්තිමට මේකට තියපු සටහන. වියදමක් වැඩි වුණා ළමයි 5000කින් විදුලි වියදම්. ඒ වගේම තමයි ළමයි ගෙවිය යුතුයි වගකීමක් ඇති වුණා ළමයි 5000කින් උපචිත විදුලිය. හරි ළමයි. දැන් එන්න මේ මාසෙට. ඔන්න දැන් එන්න ගනුදෙනුවට. දැන් මේකෙදි මොකද්ද කියන්නේ? අයිතිකරු ගිය මාසේ වියදම ගෙවනවලු. එහෙනම් ළමයි ආයේ වියදමක් විදිහට හඳුනා ගන්න බෑ. මොකද කාලච්ඡේදයට අදාළ වියදමක් නෙමෙයි. මොකද ඒක ගිය මාසේ වියදමක් වෙලා ඉවරයි. ගිය මාසේ වියදමක් වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ළමයි අයිතිකරු ගෙවන්නේ මේ විදුලි වියදම වුණාට ගිය මාසෙක නිසා මෙන්න මේ ගෙවිය යුතු උපචිත විදුලිය තමයි අපි ගෙවන්නේ. ගෙවිය යුතු උපචිත විදුලිය තමයි අයිතිකරු ගෙවන්නේ. එහෙනම් ළමයි සටහන දිත්ත සටහන නැත්තම් දිත්ත බලපෑම කොහෙටද යන්නේ? ළමයි ගෙවිය යුතුයි කියලා තියෙන වගකීම අයිතිකරු මේ මාසෙදි ගෙව්වනම් මේ ගෙවිය යුතු වගකීම ඉවත් වෙන්න ඕනේ ව්‍යාපාරේ. හැබැයි ළමයි අයිතිකරු ව්‍යාපාරයේ වෙනුවෙන් වියදම් දරපු නිසා අපි අයිතිකරුට ගෙවන්න ඕනේ වියදම. ඒක නිසා අපි අයිතිකරුට ගෙවන්න ඕනේ ප්‍රමාණය වැඩි කරනවා. එහෙම නැත්තම් අමතර ප්‍රාග්ධනයේ විදිහට මේක හඳුනා ගන්නවා accountant. එහෙනම් මොකද්ද ළමයි? දැන් මම ලියන්නේ ඔය කියන 80 හරි සටහන. එහෙනම් මොකද්ද සටහන? උපචිත වියදම් ගෙවිය යුතු වියදම් අඩු කරනවා ළමයි 5000කින් ප්‍රාග්ධනය වැඩි කරනවා 5000කින්. ඇයි ඒ අමතර ප්‍රාග්ධනයේ යෙදීම? දැන් ළමයි එහෙනම් ප්‍රාග්ධනය වැඩි කරනවා 5000කින් ප්‍රාග්ධනය අඩු කරනවා ළමයි 5000කින් උපචිත විදුලිය. දැන් ළමයි ගෙවන්න තිබ්බ එක මේකෙන් අහෝසි වෙනවා. තවත් වගකීමක් නැහැ විදුලිය ගෙවිය යුතුයි කියලා. right? එහෙනම් සටහන මොකද්ද ළමයි? විදුලිය උපචිත විදුලිය අඩු කරනවා 5000කින්. ප්‍රාග්ධනය sorry විදුලි වියදම් නෙමෙයි එන්නේ වගකීමට. මොකද වියදම ගිය මාසේ ගිය කාලච්ඡේදයට අදාළවනේ හඳුනාගන්නේ. එහෙනම් ගිය කාලච්ඡේදය හඳුනාගෙන ඉවරයි. එහෙනම් වියදමක් ආයෙ වෙන්නේ නැහැ. කාලච්ඡේදයට අදාළ ගිය කාලච්ඡේදයේ වියදම නිසා ඒක හඳුනාගෙන ඉවරයි. හැබැයි මේ පියවන්නේ ගෙවිය යුතු වගකීම අයිතිකරු. එහෙනම් ඒක තමයි ඉවත් වෙන්න ඕනේ. එහෙනම් ඒ ගෙවන්න තියෙන එක අඩු වෙනවා, වගකීම අඩු වෙනවා, උපචිත විදුලිය. උපචිත විදුලිය 5000කින් අඩු වෙනවා. නමුත් අයිතිකරු ගෙව්වේ 5000කින් වැඩි වෙනවා ප්‍රාග්ධනය. මුදලින් අපි ව්‍යාපාරයේ මුදල් අඩු වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ මුදලින් ගෙවුවනම් මුදල් කියන වත්කම තමයි අඩු වෙන්නේ. හරි ළමයි. එහෙනම් මේක තමයි ඔයාලගේ සටහන 80 වෙනි එකේ සටහන මෙන්න මේක. right? මම මේ රතු පෑනෙන් ලියලා තින්න ඔයාලට ගිය මාසේ අන්තිමට මේකෙද වෙච්චි සිද්ධිය පෙන්වන්න තමයි රතු පෑනෙන් දාලා තින්නේ. right? හැමෝටම පැහැදිලි වෙන්න ඇති. හරි ළමයි ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. පාඩමට අදාළ ඒවා තියෙනවා නම් මම උත්තර දෙන්නම්. මේවා සමහර ළමයි ඔව් සර් මහන්සි වෙන්න හොඳ නැහැ නේද කියලා අහනවා. ඔව් පුතේ මහන්සි වෙන්න නම් හොඳ නැහැ තමයි. නමුත් ළමයි ලොකු වගකීමක් අරන් තින්නේ. ඔයාලා ඔක්කොම ගොඩ දාන්න ඕනේ. අපි බලමු මැනේජ් කරගමු. ප්‍රශ්නයක් නැහැ දැනට. right? හරි ළමයි. එහෙනම් ඊළඟ එකට යන්. ඊට පස්සේ පොලි ආදායම් 12000ක් ලැබුණලු. එහෙනම් ළමයි ලැබුණා කියලා තියෙනවා වචනේ. සල්ලි වලින් ලැබෙනවා කියන එක අපි උපකල්පනය කරනවා. මුදලින් ලැබුණා කියලා වචනේ නැති වුණාට සාමාන්‍යයෙන් අපි දන්නවා
පොලි ආදායම් ලැබුණා කියන්නේ මුදලින් ලැබුණා. එහෙනම් 12000ක් ව්‍යාපාරයට ලැබිලා තින්නේ. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම එහෙනම් 12කින් වැඩි වෙනවා. මොකද සල්ලි ව්‍යාපාරයට ලැබෙන හින්දා මුදල් කියන වත්කම වැඩි වෙනවා 12000කින්. ළමයි මේක පොලි ආදායම. right? ළමයි පොලි ආදායම් ලැබෙන්නේ මොන වගේ දේවල් වලටද? මුදල් වලට. සමහර වෙලාවට ආයෝජනය කරාම මුදල් ආයෝජනය කරාම ඒ වෙනුවෙන් ලැබෙන ආදායම තමයි අපි ස්ථාවර තැන්පතු දැම්මාම භාණ්ඩාගාර බිල්පත් තියෙනවා, භාණ්ඩාගාර බැඳුම් කර මේවා ඔයාලා BS වලදී කතා කරනවා. ඒ වගේම තමයි ළමයි ස්ථාවර තැන්පතු තියෙනවා නේද? මේ වගේ ක්‍රම වලින් නුත් ව්‍යාපාරයට පොලි ආදායම් ලැබෙනවා. එහෙම නැත්නම් හිතන්න ළමයි අපි ණය දීලා දිනවා. ව්‍යාපාරය සමහර වෙලාවට සේවකයන්ට ණය දීලා තියෙන්න පුළුවන්, අධ්‍යක්ෂක මණ්ඩලයට ණය දීලා තියෙන්න පුළුවන්, වෙනත් බාහිර පාර්ශ්වයකට ණය දීලා තියෙන්න පුළුවන්. මුදල් දීලා ඒ ණය වලට පොලි එනවා. මේක ළමයි ව්‍යාපාරයේ ආදායමක්. ආදායමක් නිසා එහෙනම් ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙන නිසා ඔව් පුතේ මහන්සි වෙන්න හොඳ නැහැ නේද කියලා අහලා තිනවා. ඔව් ඒක තියෙනවා. බලමු ළමයි අපි වැඩ ටික කරගෙන යමු. ප්‍රශ්නයක් නැහැ දැනට. right? හරි. එහෙනම් මොකද වෙන්නේ පොලි ආදායම් පොලි ආදායම නිසා ආදායමක් වැඩි වෙන නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා. right? එහෙනම් 12කින් වැඩි වෙනවා ළමයි ප්‍රාග්ධනය. right? එහෙනම් මෙතනත් එහෙමයි ළමයි. මුදල් ලැබිච්ච නිසා 12කින් මුදල් කියන වත්කම ව්‍යාපාරේ වැඩි වෙනවා. දැන් ළමයි ප්‍රාග්ධනය නෙමෙයි වැඩි වෙන්නේ ලාභය 12කින්. මොකද හේතුව පොලි ආදායම් නිසා. පොලි ආදායම් නිසා ලාභය වැඩි වෙනවා. right? මෙතනත් ළමයි ව්‍යාපාරයේ 12කින් වැඩි වෙනවා මුදල් කියන වත්කම. right? මුදල් කියන වත්කම වැඩි වෙනවා. ආදායමක් වැඩි වෙන්නේ ළමයි 12කින් පොලි ආදායම්. right? හරි. ඊළඟට ළමයි මාසයට අදාළ ලැබිය යුතු 17000ක පොලි ආදායම තවමත් ලැබී නොමැත. ඔන්න ළමයි උපචිත සංකල්පය. ගැලපුම් උපචිත සංකල්පය, උපලබ්ධි සංකල්පය, ආදායම් නිර්වචනය ඔය තුනම උදව් වෙනවා. මොකද්ද කියන්නේ ළමයි? මාසයට අදාළ ලැබිය යුතු 17000ක පොලි ආදායම තවමත් ලැබී නැහැ. හැබැයි ළමයි උපචිත සංකල්පෙදි කියනවා ව්‍යාපාරේ කාලච්ඡේදයට අදාළ ආදායම් ලැබුණත් නැතත් ආදායමක් විදිහට හඳුනා ගන්නලු. එහෙනම් ළමයි මේක මාසයට අදාළ පොලි ආදායම තාම ලැබිලා නැහැ. එහෙනම් ඒත් අපි උපචිත සංකල්පයට අනුව ආදායම හඳුනා ගන්න. ඒ වගේම තමයි ළමයි උපලබ්ධි සංකල්පයේදී කියනවා. උපලබ්ධි සංකල්පයේදී ඒ කාලච්ඡේදය එතනදී නම් කියන්නේ ළමයි මෙහෙමයි. අපි භාණ්ඩ විකිණීමක් නම් සත්‍ය වශයෙන්ම අයිතිය පැවරූ දිනය නැත්නම් සේවාවක් ලබා දීම නම් සත්‍ය වශයෙන්ම සේවාව ලබා දුන් අවස්ථාව. හිතන්න ළමයි අපි ණය පහසුකම ලබා දීලා තියෙන්නේ ණයට දීලා තියෙන්නේ කෙනෙකුට. එහෙනම් ළමයි සත්‍ය වශයෙන්ම දැන් එයාට හිතන්න මාසික පොලිය 17000ක් ලැබෙන්න ඕනේ නම් මාසය අවසන් වුණාට පස්සේ ඒ මුදල් එයාට භාවිතා කරන්න අවශ්‍ය පහසුකම් දීලා තියෙන්නේ. එහෙනම් ඒක සත්‍ය වශයෙන්ම මාසයක් පුරාවට සේවාව සපයලා තියෙන්නේ. ණය සැපීම කියන සේවාව සපයලා තියෙන්නේ. එහෙනම් ආදායම හඳුනා ගන්න ඕනේ. එහෙනම් ළමයි එහෙනම් ව්‍යාපාරයේ ආදායම හඳුනා ගන්න ඕනේ 12000කින් මාසයට අදාළ ආදායම නිසා. ආදායම නිසා ලාභය වැඩි වෙනවා ළමයි. ලාභය වැඩි වෙන නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා 17000කින්. හැබැයි ළමයි මුදලින් ලැබුණා නම් මුදල් කියන වත්කම වැඩි වෙනවා. මේක ළමයි මුදලින් ලැබිලා නැහැ 17000 ලැබිය යුතුයි. ලැබිය යුතු ආදායමක්. ලැබිය යුතු ආදායමක් නම් ළමයි මෙතන දෙකක් තියෙනවා. වෙළඳ ලැබිය යුතු ළමයි මං කිව්වා මේ අපිට දීලා තියෙන සමීකරණය තමයි කරන දෙයක් අපිට කරන්න වෙන්නේ. එහෙනම් මොකද්ද? අපිට වත්කමක්නේ වැඩි වෙන්නේ. ලැබිය යුතු ආදායම් කියන්නේ වත්කම. අපිට තියෙන්නේ වත්කම් යටතේ මේ සමාන ලකුණෙන් මෙහා 4යි. ස්ථාවර වත්කම් තියෙනවා, තොගේ තියෙනවා, වෙළඳ ලැබිය යුතු, වෙනත් ලැබිය යුතු මුදල්. අපි දන්නවා ළමයි ලැබිය යුතු ආදායම් කිව්වාම ස්ථාවර වත්කම් නෙමෙයි කියලා පැහැදිලිව දන්නවා. තොගයක් නෙමෙයි. තොගයට දාන්නත් අයිතියක් නැහැ. මුදල් වලට දාන්නත් අයිතියක් නැහැ. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ හෝ වෙනත් ලැබිය යුතු දෑ. හැබැයි ළමයි මම කලින් කිව්වා වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකමට අදාළව ලැබිය යුතු දෑ. ඒ කියන්නේ ළමයි භාණ්ඩ ණයට වික්කොත් ණය ගැතියෝ තමයි අපි වෙළඳ ලැබිය යුතු දෑ වලට දාන්නේ. එහෙනම් ළමයි මේ වෙනත් ලැබිය යුතු දෑ වලට තමයි අපි දාන්නේ 17000. එහෙනම් ළමයි මෙතනත් ලාභය වැඩි වෙනවා 17කින් පොලි ආදායම්. පොලි ආදායම් නිසා ලාභය වැඩි වෙනවා 17000කින්.
හැබැයි ළමයි වත්කමක් වැඩි වෙනවා 17000කින්. ලැබිය යුතු පොලි ආදායම් කියලා. ළමයි මේක ලැබිය යුතු පොලි ආදායම් කියන්න පුළුවන්. ලැබිය යුතු ආදායම් කියන්න පුළුවන්. වෙළඳ වෙනත් ලැබිය යුතු ආදායම් කියන්න පුළුවන්. නැත්නම් වෙනත් ලැබිය යුතු දෑ කියලා කියන්නත් පුළුවන්. රයිට්? හරි. එහෙනම් මෙතනත් එහෙමයි ළමයි. ආදායම් වැඩි වෙනවා 17කින්. පොලි ආදායම්. රයිට්? මෙතනත් 17කින් වැඩි වෙනවා ලැබිය යුතු ආදායම්. හරි ළමයි. හරිනේ? රයිට්. මම දන්නවා ළමයි ඔයාලා මේ වෙද්දි ගණන් හදලා තින්නේ මේක අපි චෙක් කරගෙන යන්නේ ඔයාලා හදපු එක හරිද කියලා. රයිට්? නොදන්න කට්ටිය එහෙමම බලලා ලියා ගන්න නැවත යාලා හදන්න. රයිට්? මෙතන ළමයි මෙච්චර හිමීට පැහැදිලිව සමහර ඒවා තියෙනවා ඔයාලා දන්නේ ඒවා. හැබැයි කිසිම දෙයක් නොදන්න ළමයිනුත් ඉන්නවා. ඒකයි මෙච්චර පැහැදිලි කරන්නේ එකක්. අනිත් එක තමයි ළමයි පළවෙනි වතාව හරියට පැහැදිලි කරලා දුන්නාට පස්සේ නැවත නැවත මේවා මේ තරම් ගැඹුරින් පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් මතක් කරගෙන ගියාම ගණන් ටික අපිට හදාගෙන යන්න පුළුවන්. මෙතන ගනුදෙනු 110ක් තියෙනවා ළමයි. මේක මුළු විෂය නිර්දේශයටම අදාළ මූල්‍ය ගිණුම්කරණයට අදාළ ගැළපිලි වලටත් අදාළ දේවල්. එතකොට ළමයි මේ තාම අපි මේ මෙතන ඉන්නේ කියලා කිව්වට මේවා තමයි ළමයි ගැළපිලි. හරියි? මේකෙන් ගිණුම්කරණයට අදාළ ලොකු අත්තිවාරමක් වැටෙනවා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ව්‍යාපාරයක එන්න පුළුවන් ඒවායින් 185. ඔයාලා විෂය නිර්දේශ එන්න පුළුවන් ඒවායින් 185ක් විතර මේකේ තියෙනවා ළමයි. මේ සමීකරණය හරහා තමයි මේ ටික ඉගෙන ගන්න. රයිට්? ගැළපිලි තමයි මේ ඉගෙන ගන්න. ඔයාලගේ 10 වෙනි ටියුට් එකේ ඉගෙන ගන්න දේවලුත් මෙතන තියෙනවා. රයිට්? හරි ළමයි. මාසික පොලි ආදායම 12000ක් වන අතර එයින් තවමත් ලැබී ඇත්තේ 5000යි. ළමයි මාසික පොලි ආදායම 12000යිලු එයින් තවමත් ලැබී ඇත්තේ 5000යි. එහෙනම් අපි කලින් ඉගෙන ගත්ත අවස්ථා දෙකේ මැද්දා. එකක් තමයි පොලි ආදායම මුදලින් ලැබුණා. අනිත් එක ලැබිලා තිබුණේ නැහැ. ලැබිය යුතුයි කියලා හඳුනගත්තා. දැන් මේකේ පොලි ආදායම 12000යි කොටසක් තමයි මුදලින් ලැබිලා තියෙන්නේ. එහෙනම් ඉතුරු ටික ලැබිය යුතුයි. එහෙනම් ළමයි මාසික පොලි ආදායම 12000ක් වන අතර එයින් තවමත් ලැබී ඇත්තේ 5000යි. මම ළමයි මෙතන සාමාන්‍යයෙන් ඔයාලගේ සටහන ලියනවා. මෙතන ඕනනම් දිත්ත බලපෑම මම ඔයාලට ලියලා පෙන්නන්නම්. එහෙනම් මාසික පොලි ආදායම නිසා ආදායම හඳුනා ගන්න ඕනේ. පොලි ආදායම නිසා ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා. කීයකින්ද? 12කින්. මෙතන ළමයි මුදලින් ලැබිලා තියෙන්නේ 5000යි නම් ව්‍යාපාරේ මුදල් කියන වත්කම 5000ක් ලැබෙනවා. 7000ක් තව ලැබෙන්න ඕනේ. ඒක වෙනත් ලැබිය යුතු දෑ යටතේ 7000කින් ලැබිය යුතු පොලි ආදායම් කියලා හඳුනා ගන්නවා. දැන් ළමයි මම දීත්ව බලපෑම මෙතන දාලා පෙන්නන්න. මොකද ළමයි මුදලින් ලැබුණු පොලිය. මුදලින් ලැබුණු පොලි ආදායම් මුලින්ම හඳුනා ගන්නවා. වත්කමක් වැඩි වෙනවා ළමයි 5000කින් මොකද්ද? මුදල්. එහෙනම් ළමයි ඒ හා සමානව ආදායමක් ඇති වෙනවා 5000ක්. පොලි ආදායම්. රයිට්? ඊට පස්සේ මොකද වෙන්නේ? තව 7000ක් ලැබිය යුතුයි. එහෙනම් ලැබිය යුතු ආදායම හඳුනා ගන්නවා. එහෙනම් ලැබිය යුතු ආදායම් 7යි. ලැබිය යුතු ආදායම් ගිණුම වත්කමක් වැඩි වෙනවා 7කින්. ලාභය වැඩි වෙනවා ළමයි ආදායම නිසා 7කින් මොකද්ද? පොලි ආදායම්. රයිට්? ඔයාලා ළමයි මෙහෙම දිත්ව බලපෑම දාන්න ඕනේ නැහැ සමීකරණේ. මම ඔයාලට අවබෝධ කරගන්න ඉගෙන ගන්න ඕන නිසා තමයි මම මෙහෙම දැම්මේ. ඔයාලා මේ මෙතන ලාභය යටතේ කෙලින්ම 12කින් වැඩි වුණා. මොකද්ද? පොලි ආදායම්. හැබැයි ළමයි අපි සුද්ධ ප්‍රතිඵලය හැමතිස්සෙම දාද්දි මෙන්න මේ දිත්ව බලපෑම අපිට තේරුම් ගන්න බැරිව යනවා. ඒකයි මම මේක දැන ගැනීම පිණිස දැම්මේ. ඔයාලා මේක දැම්මට ප්‍රශ්නයක් නැහැ. අවබෝධ කරගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් ළමයි මෙතනත් එහෙමයි. 5කින් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම ඉහළ යනවා.
ලැබිය යුතු ආදායම් කියලා 7කින් ලැබිය යුතු ආදායම් කියන වත්කම වැඩි වෙනවා. ආදායම් වැඩි වෙනවා ළමයි. 12කින් පොලි ආදායම්. right? මේකම තමයි මෙතනක් දාන්නේ. ඔයාලා ditth බලපෑම ඕන නම් මේකම මෙතන දාන්න පුළුවන්. ඔයාලට තේරුම් ගන්න. right? 5000කින් මුදල් කියන වත්කම වැඩි වෙනවා. 5000කින් පොලි ආදායම වැඩි වෙනවා. ඊට පස්සේ තවත් ලැබිය යුතු කොටසක් තියෙනවා. උපචිත සංකල්ප යනවා. මුදලින් ලැබුණත් නැතත් ඒක හඳුනා ගන්න ඕනේ කාලච්ඡේදයේ අවසානයේදී. එහෙනම් ඒ 7000 ආදායමක් විදිහට හඳුනා ගන්නවා. හැබැයි තාම සල්ලි වලින් ලැබිලා නැති නිසා ලැබිය යුතු පොලි ආදායම් කියලා වත්කමක් හඳුනා ගන්නවා. right? හරි ළමයි. ඊළඟට ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක කොටසක් 10000ක මාසික කුලී පදනමට කුලියට ලබා දුන් අතර එහිදී එකවර මාස 6ක කුලිය ගෙවන ලදී. මෙම ගනුදෙනුව මාසයේ මුල සිදු කරන ලදී. හරි ළමයි. මොකද්ද ළමයි වෙලා තියෙන්නේ? ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක කොටසක් 10000ක මාසික කුලී පදනමට කුලියට ලබා දුන් අතර එහිදී එකවර මාස 6ක කුලිය ගෙවන ලදී. මෙම ගනුදෙනුව මාසයේ මුලදී සිදු විය. ළමයි අපිට පැහැදිලි. හිතන්න ළමයි අපේ ගොඩනැගිල්ලක් අපි කුලියට දෙනවා. කුලියට දෙද්දී මාස 6ෙම කුලිය එකපාර අපිට දෙනවා. මට ඕක සැරෙන් සැරේ ගෙවන්න බෑ. 10000යිනේ. අයියෝ ඕක නැතින් කමන්නේ වා ගොඩනැගිල්ල දෙන්න. මම මාස 6කට එකපාර කුලිය දෙන්න. එතකොට ඔයාලට සැරෙන් සැරේ මං ගෙවන්න ඕනේ නැහැ නේ කියලා ඉවරලා ඔන්න ළමයි ගොඩනැගිල්ල ගත්ත කෙනා 60000ක් දෙනවා. මාසෙකට 10000 ගානේ මාස 6කට එකපාර කුලිය 60000ක් දෙනවා. දැන් ළමයි ව්‍යාපාරයේ මුදල් කියන වත්කම ව්‍යාපාරයට ලැබෙනවා 60000කින්. හැබැයි ළමයි අපි ගිණුම්කරණය කරන්නේ මුදල් පදනම මත නෙමෙයි. මුදල් පදනම මත කරා නම් 60000ම ව්‍යාපාරයේ ආදායම. හැබැයි ළමයි අපි ගිණුම්කරණය කරන්නේ උපචිත පදනම මත නිසා. එහෙනම් කාලච්ඡේදයට අදාළ කොටස විතරයි ව්‍යාපාරයේ ආදායමක් වෙන්නේ. අපි ඒක ගැඹුරින් කතා කරා උපචිත සංකල්පය කතා කරා. දැන් ළමයි අපිට වැදගත් වචනයක් තියෙනවා තව අන්තිමට. මෙම ගනුදෙනුව මාසය මුලදී සිදු කරන ලදී. ඒ කියන්නේ ළමයි අපි ගොඩනැගිල්ල දීලා මේ ගිවිසුමට එළඹිලා තියෙන්නේ මාසයේ මුලදී. එහෙනම් මාසයේ අවසන් වෙද්දි මොකද තියෙන තත්ත්වය? මාසයේ අවසන් වෙද්දි එයා මාසයක් පාවිච්චි කරලා මේ ගොඩනැගිල්ල මාසයක් එයා පාවිච්චි කරලා නිසා ඒ මාසයට අදාළ කුලිය ව්‍යාපාරයේ ආදායම. හැබැයි ළමයි ඉතිරි මාස 5ට අදාළ කුලිය භාවිතා කරනතුරු වගකීමක්. මොකද්ද වගකීම? කලින් ලද ආදායම්. right? ඔයාලට මතකයි. right? මම පන්ති ගාස්තුව උදාහරණයට අරගෙන කිව්වා නේද? කලින් ගෙවපු පන්ති ගාස්තුවක් සේවාව සපයලා ඉවර කරනතුරු වගකීමක් කියලා. ඇයි ළමයි හේතුව? හිතන්න මෙයා මාස 6කට කුලියට එකපාර ගත්තා. මට මාස 6ක ගාස්තු ගෙවලා මාස 6ක ගොඩනැගිලි කුලිය දීලා මාස 6කට ගොඩනැගිලි කුලිය දීලා මේ ගොඩනැගිල්ල කුලියට ගත්තා. එයා ළමයි මේ මාසේ ගිහිල්ලා ඉවරුණාට පස්සේ කියනවා මට මීට වඩා හොඳ තැනක් හම්බුණා. ඒක නිසා මං මේ මාසේ විතරයි ඉන්නේ. මේ මාසේ අන්තිමට මම බඩු ටික අස් කරගෙන යනවා කියලා. එතකොට ළමයි ඉතුරු මාස 5ට දීපු එක මම දෙන්න ඕනේ ගොඩනැගිල්ලේ කුලියට ගත්ත කෙනාට. මොකද හේතුව මම යාට සේවාව දුන්නේ මාසෙයි නම් මට අයිතියක් නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරේ යාට ගොඩනැගිල්ල කුලියට දුන්නේ මාසෙයි නම් එයා භාවිතා කරේ ගොඩනැගිල්ල මාසෙයි නම් මාස 6ක කුලිය ආදායම් ගන්න අයිතියක් නැහැ. එහෙනම් භාවිතා කරන තුරු ඒක වගකීමක් වෙන්නේ ඒකයි. මාසේ අවසානයේ යා බඩු ටික අස් කරගෙන ගියා නම් ඉදිරි මාස 6කට දුන්නට මාසෙයි හිටියේ මාසේ අවසානයේ වගකීමක් වෙන්නේ ඇයි?
ඉතින් එහාට එයා බඩු ටික අස් කරගෙන ගියා නම් අපි යාට ඊළඟ මාස 5 එයා අපිට කලින් වැඩිපුර දීපු එක නැවත අපිට යාට දෙන්න වෙනවා. එහෙනම් ළමයි කලින් ලද ආදායම් කියන්නේ වගකීමක් කියන්නේ ඒකයි. right? ඒ වගේම තමයි එහෙනම් අනිත් පැත්තෙන් ළමයි මම ඔයාලට පැහැදිලි කරා උපලබ්ධි සංකල්පයට අනුව ආදායම් හඳුනා ගැනීමේ සංකල්පයට අනුව නැත්නම් අයබාර සංකල්පය කියලා කියනවා ඒකට. මේ සංකල්පයට අනුව ආදායමක් වෙන්න නම් සත්‍ය වශයෙන්ම සේවාව සපයලා තියෙන්න ඕනේ. එහෙනම් ළමයි සත්‍ය වශයෙන්ම සේවාව සපයලා තින්නේ ළමයි. අවසන් වෙන්නේ මාසයකට කුලියට දුන්නා. මාසය අවසන් වුණාට පස්සේ තමයි ඒක අපේ ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මේ මාසයේ කුලී ආදායම ආදායමක්. එහෙනම් ළමයි හරියට බැලුවොත් අවුරුද්ද මුල මාසේ මුල මේ 60000ම දුන්නාම සාමාන්‍යයෙන් 60000ම වගකීමක් තමයි. හැබැයි ළමයි මේ කාලච්ඡේදයේ අවසානයේ අපි ගිණුම්කරණය කරන නිසා කාලච්ඡේදයට අදාළ කොටස අපි හඳුනා ගන්නවා ආදායම් විදියට. එහෙනම් ළමයි ලද ආදායම නිසා මම මෙතනත් ඔයාලට පෙන්නන්නම් හරි මෙතන අපි පෙන්නන්නම් දිත්ත බලපෑම. මුදලින් 60000ක් ලැබෙන නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම 60කින් වැඩි වෙනවා. ඊට පස්සේ ළමයි 10000ක කුලී ආදායම මේ මාසෙට අදාළ නිසා ව්‍යාපාරයේ කුලී ආදායම 10000කින් වැඩිවීම නිසා ලාභය වැඩි වෙනවා 10000කින්. ලාභය වැඩි වෙන නිසා ප්‍රාග්ධනය 10000කින් වැඩි වෙනවා. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා 10කින්. ඊට පස්සේ ළමයි මොකද වෙන්නේ? තව 50000ක් කලින් ලැබිච්ච ආදායම. එහෙනම් කලින් ලැබුණා කියන්නේ කලින් ලද ආදායම් කියන්නේ ව්‍යාපාරයේ වගකීමක්. හැබැයි වෙළඳ ගෙවිය යුතු දෑ යටතට ගන්නත් බෑ. බැංකු ණය යටතට ගන්නත් බෑ. එහෙනම් වෙනත් ගෙවිය යුතු දෑ යටතේ අපි ඉතුරු 50000 අපි වගකීමක් විදියට හඳුනා ගන්නවා. right? මම ළමයි මෙතන ඔයාලට දිත්ත බලපෑම පෙන්වන්නම්. දිත්ත සටහන් විදියට ගියා නම් මේක බලපෑම සෑම ව්‍යාපාරයක සිදුවන මම ඊළඟ පාඩමේදී කියනවා ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවකම දිත්ත බලපෑමක් තියෙනවා කියලා කියනවා. ඔයාලත් දන්නවා මේ වෙලේ. right? දිත්ත බලපෑම කොහොමද වෙන්නේ? එහෙනම් මෙතනදී කාලච්ඡේදයට අදාළ ආදායම නිසා ලාභය වැඩි වෙනවා 10000කින්. මොකද්ද? ගොඩනැගිලි කුලී. කුලී ආදායම්. right? එහෙනම් ළමයි මුදල් කියන වත්කම වැඩි වෙනවා මේ මාසෙට අදාළ කුලිය ලැබුණ නිසා 10කින් මුදල් කියන වත්කම වැඩි වෙනවා. හැබැයි ළමයි තව 50000කින් මුදල් කියන වත්කම වැඩි වෙනවා. හරි. හැබැයි ඒක කලින් ලද ආදායමක් නිසා වගකීමක් ඇති වෙනවා 50000කින්. කලින් ලද ආදායම්. කලින් ලද ආදායම්. එහෙනම් ළමයි ඔයාලට සමීකරණය හදද්දී මෙහෙම වෙන වෙනම දාන්න ඕනේ නැහැ. මේ දෙක එකතු කරලා එකපාර ඔයාලා 60000කින් දාන්න පුළුවන්. මුදල් කියන වත්කම 60000කින් වැඩි වෙනවා. කලින් ලද ආදායම් කියලා වගකීමක් 50000කින් වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා ගොඩනැගිලි කුලී ආදායම් නිසා 10000කින්. right? මම මෙතන කෙලින්ම දාන්නම් ළමයි එහෙනම් 60000ක් අපිට ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඇයි? 60000 ලැබෙන්නේ මුදල් කියන වත්කම වැඩි වෙනවා ඒක නිසා. ආදායම වැඩි වෙනවා ළමයි 10000කින් මේ කාලච්ඡේදයට අදාළ ආදායම කුලී ආදායම්. නැත්නම් ගොඩනැගිලි කුලී ආදායම්. හැබැයි ළමයි තව මාස 5කට අදාළ 50000ක් තියෙනවා. ඒක අපේ වගකීමක්. මොකද්ද ළමයි වගකීම? කලින් ලද ආදායම්. හරි ළමයි. දැන් හිතන්න. දැන් ළමයි මම තව පොඩි කතාවක් කියන්නම්. දැන් මේකෙදි හිතන්න ළමයි මේ විදියට 60000ක් මුදල් දුන්නා මාස 6කට එයා කුලිය දීලි ඉවරලා මාසයයි පාවිච්චි කරේ. මේ මාසෙ ඉවරයි. දැන් හිතන්න ළමයි ලබන මාසේ ආයේ අපිට ලබන මාසෙට අදාළ කුලිය දෙන්නේ නැහැ. දැන් මම ලියන්න යන්නේ ලබන මාසේ කොහොමද මේක සටහන් කරන්නේ කියලා. ලබන මාසෙට ආයේ යා කුලියක් දෙන්නේ නැහැ. මොකද ළමයි මාස 6කට දීලා ලබන මාසේ ආයේ මාසයකට අදාළව දෙන්න නේද? පිස්සු නෑනේ. ඒ මනුස්සයාට. එහෙනම් ලබන මාසේ ආයේ දෙන්නේ නැහැ. මොකද යා මාස 6කට දුන්න සල්ලි. මේ 60000ක් දුන්නා. එහෙනම් ලබන මාසේ ආයේ මුදලින් ලැබෙන්නේ නැහැ. හැබැයි ළමයි ලබන මාසේ අවසානයේදී accountant විදියට ඔයාට ගණකාධිකාරීවරයා විදියට ඔයා බලනවා අපේ ගොඩනැගිල්ලක් කුලියට දීලා තියෙනවා. ඒගොල්ලෝ මේ සේවාව පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් අපි උපචිත සංකල්පයට අනුව
කාලච්ඡේදයට අදාළයි නේද? උපලබ්ධි සංකල්පයට අනුව මාසයක් පුරාවට සත්‍ය වශයෙන්ම සේවාව සපයලා තින්නේ. එහෙනම් මේක ආදායම් නිර්වචනයටත් අදාළයි. එහෙනම් ළමයි මොකද ආදායම හඳුන ගන්න ඕනේ. දැන් මම මේ කියන්නේ ලබන මාසේ අවසානයේ සද්දයක්වත් නැහැ. ඇයි ළමයි කුලිය දෙන්නේ නැත්තම් අපිට ඔන්න ළමයි මාසේ අවසානයේ අපි බලනවා කුලී ආදායම හඳුන ගන්න ඕනේ. එහෙනම් ළමයි ආදායම අපි හඳුන ගන්නවා 10000කින්. දැන් ඒක සල්ලි වලින් ලැබෙන්නේ නැති නිසා කලින් වගකීමක් විදියට තිබුණා කලින් ලද ආදායම් කියලා. දැන් ළමයි මෙතන වගකීමක් වුණාට මාස 5කට වගකීමක් වුණාට ඊළඟ මාසේ එයාට ඒ සේවාව සපයලා ඉවරුණාට පස්සේ වගකීම තියෙන්නේ එහෙනම් ඒ ලබන මාසේ අවසානයේ වගකීම තියෙන්නේ තවත් ඉදිරි මාස 4කට තමයි කලින් ලද ආදායම් කියලා වගකීමක් තියෙන්නේ. මොකද හේතුව මේ මාස 5කට තිබුණාට ලබන මාසේ යා පාවිච්චි කරාට පස්සේ වගකීමක් වෙන්නේ නැහැ. ඒක ආදායමක් වෙනවා. එහෙනම් ලබන මාසේ අවසානයේ හඳුනගන්නේ කොහොමද? කලින් ලද ආදායම් අඩු වෙනවා ළමයි 10කින්. කලින් ලද ආදායම් මේක ළමයි ඕකේ ගැළපිල්ලක් විදියට නෑ. ඊළඟ මාසෙ කොහොමද මේ හඳුනගන්නේ කියලා. කලින් ලද ආදායම් අඩු කරනවා 10000කින්. කාලච්ඡේදයේ ආදායම හඳුන ගන්නවා ළමයි 10000කින්. කුලී ආදායම්. right? දැන් මොකද උනේ? සුද්ධ ප්‍රතිඵලය බලන්න ළමයි. මේ මාසේ අන්තිමට අපි කිව්වා මේ වගකීම 50000ක් තියෙනවා මාස 5කට කියලා වගකීම. හැබැයි ළමයි ලබන මාසේ අන්තිමට මොකද වෙන්නේ? 10000ක් අඩු වුණාට පස්සේ ඒ මාසේ වගකීම අඩු වුණා. මොකද සේවාව සත්‍ය වශයෙන් දීපු නිසා ආදායම හඳුනාගත්ත කාලච්ඡේදයට අදාළ නිසා. එහෙනම් කලින් ලද ආදායම් විදියට ලබන මාසේ අවසන් වෙද්දි වගකීම තියෙන්නේ කීයද ළමයි? 40000යි. ඉදිරි මාස 4ට. right? එහෙනම් කලින් ලද ආදායම් වලින් තමයි අපි වගකීමෙන් අඩු කරගන්නවා. මොකද හේතුව ලබන මාසෙත් මේ මිනිස්සයා ගොඩනැගිල්ල පාවිච්චි කරා මාස 6කට දුන්නාට මේ මාසෙත් පාවිච්චි කරා. මේ මාසේ කොහොමත් පාවිච්චි කරපු නිසා අපි ආදායම හඳුනාගත්තා. හැබැයි මාස 5කට වගකීමක් විදියට අපි කලින් ලද ආදායම් කියලා හඳුනාගත්තා මේ මාසේ අවසාන. ලබන මාසෙත් බලාගෙන හිටියා මේ මිනිස්සයා ලබන මාසෙත් මේක පාවිච්චි කරා ප්‍රශ්නයක් නැහැ. ලබන මාසෙත් පාවිච්චි කරපු නිසා ලබන මාසේ සේවාව ලබා දුවිලා ඉවර වුණාට පස්සේ එහෙනම් ළමයි දැන් මේ වගකීමෙන් 10000ක් මේ මාසෙට අදාළ ආදායම අපිට අයිති. එහෙනම් ආදායම හඳුනාගත්තා. මේ වගකීම අඩු කරා. දැන් ළමයි වගකීමක් වෙන්නේ නැහැ. ලබන මාසෙත් එයා පාවිච්චි කරලා ඉවරයි නිසා ලබන මාසේ අවසානයේ මේ ලබන මාසෙට අදාළ ආදායම වගකීමක් වෙන්නේ නැහැ. එහෙනම් ලබන මාසේ අවසානයේ වගකීම තියෙන්නේ තවත් මාස 4ක ආදායම තමයි කලින් ලද ආදායම වෙන්නේ. ඒක නිසා ළමයි මේක අදාළ නැහැ. right? ඔයාලට අදහසක් ගන්න තමයි ලිව්වේ. හරි ළමයි. ඊට පස්සේ මොකද කියන්නේ? ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් මාසිකව 10000ක මාසික කුලී පදනමට කුලියට ලබා දෙන ලදී. එහිදී මාස 4ක කුලිය එකවර ලැබුණු අතර ප්‍රවර්තන මාසයේ අවසානයේ කුලී ගිවිසුමට එළඹෙන ලදී. ළමයි බැලූ බැලමට ගණන් දෙකම එක වගේ නේ 10000 ගානේ තමයි දෙකම දීලා තියෙන්නේ කුලියට තමයි දීලා තියෙන්නේ. කලින් එකේ මාස 6කට කුලියට දීලා දිනවා මේකේ මාස 4කටයි කුලියට දීලා තියෙන්නේ. right? හැබැයි ළමයි අවසාන වාක්‍යය පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද ළමයි? කලින් එකේදී කියනවා මාසයේ මුලදී ගනුදෙනුවට එළඹෙන ලදී. right? මාසයේ මුලදී සිදු කරන ලදී. දෙවෙනි එකේ කියන්නේ මොකද්ද? මාසයේ අවසානයේ ගිවිසුමට එළඹෙන ලදී. එහෙනම් ළමයි අපි මේ ප්‍රවර්තන මාසයේ අවසානයේදී තමයි මේ ගිවිසුමට එළඹෙන්නේ. ඒ කියන්නේ අපි මේක කුලියට දෙන්නේ මාසයේ අවසානයේදී. එහෙනම් ළමයි කලින් එකේ කාලච්ඡේදයට ආදායමක් හඳුනාගත්තේ. අයි කාලච්ඡේදයේ මුල මෙයාලා ගනුදෙනුව සිද්ධ කරලා මාසයක් පාවිච්චි කරපු නිසා. හැබැයි ළමයි මේ මාසයේ අවසානයේදී නම් මේ ගිවිසුමට එළඹෙන්නේ. ඉදිරි මාස 4කට තමයි 10000 ගානේ 40000ක් දෙන්නේ. එහෙනම් ළමයි කාලච්ඡේදයට
අදාළව ආදායමක් හඳුනා ගන්න බෑ. මාසයේ අවසානයේදී නම් එන්නේ. ලබන මාසේ මේ මාසේ අවසානයේ ඉඳන් තමයි ගනුදෙනුව පටන් ගන්න. ඒ කියන්නේ ලබන මාසේ ඉඳන් තමයි වැඩේ පටන් ගන්න. එහෙනම් ළමයි මුදලින් ලැබුණ නිසා 40ක්. මුදලින් ලැබුණ නිසා 40000ක්. මුදල් කියන වත්කම වැඩි වෙනවා. හැබැයි ළමයි මේ මාසේ අවසානයේ ගිණුමට ආවට පස්සේ තව මාස 4කට ලබන මාසේ මුල ඉඳලා තමයි ලබන මාසේ ඉඳන් තමයි ආදායම මේ මාස 4 කියන්නේ. මේ මාසේ අන්තිමට නම් ගිවිසුමට එළඹුණේ. ලබන මාසේ ඉඳන් තමයි අපිට ආදායමක් විදිහට හඳුනා ගන්න වෙන්නේ. එහෙනම් කලින් ලද ආදායම් තමයි මේ 40000. මේ මාසෙට අදාළ කොටසක් නැහැ. මොකද මේ ළමයි මෙතනදී කතාව තියෙන්නේ කාලච්ඡේදය. මේ ඇවිල්ලා හිතන්න ජනවාරි මාසය. ළමයි කලින් එකේ 60000 දීලා ගිවිසුමට එළඹෙන්නේ මෙන්න මෙතනදී. එහෙනම් ළමයි මෙන්න මේ මාසයට අදාළව කුලිය 10000ක් හඳුනා ගන්නවා. ඉතිරි මෙතනින් එහා කොටස 50000ක් විදියට කලින් ලද ආදායමක් කියලා මෙතනදී අපි හඳුනා ගන්නවා වගකීමක් විදියට. හැබැයි ළමයි මේකෙදි මොකද වෙන්නේ? මේකෙදි මොකද වෙන්නේ? මේ 40000 ගිවිසුමට එළඹෙන්නේ මෙතනදී. එහෙනම් ළමයි මාසේ අවසානයේදී නම් ගිණුමට එන්නේ අපේ ප්‍රවර්තන මාසයට අදාළව අපිට ආදායමක් හඳුනා ගන්න අයිතියක් නැහැ. මෙන්න මේ 40000ම වගකීමක් මෙතනදී. ඇයි මේ 40000ම වගකීමක් වෙන්නේ? කලින් ලද ආදායම්. හිතන්න ළමයි මාසේ අවසානයේ ගිවිසුමට එළවෙනවා 40000ක් දීලා ගොඩනැගිල්ල කුලියට ගන්නවා. පළවෙනිදා උදේම ඒ කියන්නේ හෙට උදේම ඇවිල්ලා කියනවා අනේ මට නේද මේ මට ඊට වඩා හොඳ තැනක් හම්බුණා මම ඉන්නේ නැහැ. එහෙනම් ළමයි මොකද කරන්නේ? 40000ම නැවත ආපහු දෙන්න වෙනවා. right? එහෙනම් කලින් ලද ආදායම තමයි. මොකද සේවාව තාම භාවිතා කරලා නැහැ. right? හරි. මෙතනදී ගෙව්වට මේ මාසෙට අදාළ කොටස අපි ආදායමක් විදිහට හඳුනාගත්තා. මෙතනදී ආදායමක් විදිහට හඳුනා ගන්න විදියක් නැහැ. අපි ගිණුම්කරණය කරන්නේ මෙතනදී. එහෙනම් 40000ම කලින් ලද ආදායමක්. මම හිතන්නේ කට්ටියට පැහැදිලි. හැබැයි ළමයි මුදල් ලැබුණා ව්‍යාපාරයට. ඒක නිසා මුදල් කියන වත්කම වැඩි වුණා. වෙනත් ගෙවිය යුතු දෑ වලට 40000කින් වැඩි වෙනවා කලින් ලද ආදායම්. එහෙනම් ළමයි වත්කමක් වැඩි වෙනවා 40කින් මුදල්. මුදල් කියන වත්කම 40000කින් වැඩි වෙනවා. වගකීමක් වැඩි වෙනවා ළමයි 40කින් කලින් ලද ආදායම්. right? කලින් ලද ආදායම්. මෙතනත් එහෙමයි ළමයි. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා 40කින්. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා 40කින්. වගකීමක් ඇති වෙනවා ළමයි 40කින් කලින් ලද ආදායම්. ළමයි දැන් ඔයාලට ප්‍රශ්නයක් තර්කානුකූලව හිතනවා නම් ප්‍රශ්නයක් එන්න ඕන ළමයි. හිතන්න ළමයි අර ගනුදෙනුවෙත් මාසයේ මුලම ගෙනල්ලා ගනුදෙනුව පටන් ගත්තාම ළමයි මම accountant නම් මම කරන්නේ මාසයේ මුලනේ ගනුදෙනුවනේ 60000ම මම දා ගන්නවා. 60000ම මුදල් ගිණුම හර කරලා මුදල් කියන වත්කම ලැබිච්ච නිසා මුදල් ගිණුම හර කරලා වත්කමක් වැඩි වුණා. බැර කරනවා ළමයි කලින් ලද ආදායම් කලින් ලද ගොඩනැගිලි කුලිය කියලා 60000ම මාසයේ මුල නිසා. මාසේ අවසන් වෙද්දි තමයි ඔන්න මං අර 60000න් දැන් ළමයි යායේ මුදල් ලැබෙන්නේ නැහැ. හැබැයි කලින් ලද ආදායම් කියලා මාසේ මුල තියාගෙන හිටපු 60000න් 10000ක් මාසේ අවසානයේ සේවාව ලබා දුන්නාට පස්සේ තමයි මම 10000ක් කාලච්ඡේදයට අදාළ ආදායම හඳුනගන්නේ. ඉතිරි බැලන්ස් එක තමයි 50000. හැබැයි ළමයි ඔයාලට නේද? එහෙම සටහන් දෙකක් දෙන්නේ නැහැ මේ වගේ ගනුදෙනුවක. ඒක නිසා 60000ක් මුදලින් ලැබුණා කාලච්ඡේදයට අදාළව 10000ක ආදායම ඉතිරිය 50000යි කියලා දීලා දිනවා කලින් ලද ආදායම කියලා. හැබැයි ළමයි ඇත්තටම ව්‍යාපාර ලෝකේ ඇත්තටම ප්‍රායෝගිකව වෙද්දී මාසයේ මුල නම් ලැබුණේ 50000 10000 හඳුනගන්නේ නැහැ. මොකද මාසයේ මුල නම් ගනුදෙනුව සිද්ධ වෙන්නේ තාම සේවාව සපයලා අවසන් නැති නිසා 60000ම දානවා කලින් ලද ආදායම් කියලා. මොකද හරිනම් එයා මාසයට අදාළ 10000 දෙන්න ඕනේ භාවිතා කරලා අවසන් වුණාට පස්සේ. ඒ කියන්නේ ළමයි හරියටම බැලුවොත් ඔයාලගේ පන්ති ගාස්තු ඔයාලා මාසයේ මුල මට ගෙව්වට හරිනම් මගේ ගිණුම්කරණය මම කරනවා නම්
මාසය මුල ඔයාලා ගෙවන පන්ති ගාස්තුව මගේ වගකීමක් කලින් ලද ආදායම් හරියටම බැලුවා. මොකද හේතුව ළමයි ඔයාලට සේවාව සපයලා අවසන් වෙන්නේ මාසයේ අවසානයේදී. මාසය අවසානයේදී තමයි ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට සේවාව සපයලා අවසන් වෙන්නේ. එහෙනම් මේ සේවාව සපයලා අවසන් කරන තුරු මට අයිතියක් නැහැ. මොකද මං සේවාව සම්පූර්ණ වුණාට පස්සේ තමයි මට ආදායමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. right? අන්න ඒ වගේ තමයි. හැබැයි ළමයි මෙතනදී අපි එක සටහනකින් දාන නිසා ඕක 60000 නේද? දැන් හිතන්න ඔයාලටත් දැන් තියෙනවනේ. උපලබ්ධි සංකල්පයට අනුව නේද සර් කියලා අහනවා. හරියට හරි පුතේ උපලබ්ධි සංකල්පයට අනුව විතරක් නෙමෙයි. හරි උපලබ්ධි සංකල්පයට අනුවත් කියනවා. උපලබ්ධි සංකල්පයට අනුව කියන්නේ මොකද්ද? සත්‍ය වශයෙන්ම සේවාව සපයලා අවසන් වුණාට පස්සේ තමයි ඒක ආදායමක් විදිහට හඳුනා ගන්න ඕනේ. එහෙනම් ළමයි මම දැන් අපි මාස 3 වෙනි සතියේ යන්නේ. අපි දවස් 8ක් කරලා තියෙනවා. හැබැයි ළමයි තාම සේවාව සපයලා අවසන් වෙලා නැහැ. සම්පූර්ණ සේවාව. ඒක නිසා සම්පූර්ණ මුදල ආදායමක් විදිහට හඳුනා ගන්න බෑ. හැබැයි ළමයි ව්‍යාපාර සමහර වෙලාවට මෙහෙම කරනවා. එයාලගේ විවිධ ගණනය කිරීම කරලා ආදායම යාලා මේක හිතන්න සමානුපාතික ක්‍රමයේ අනුව පන්ති පැවැත්වෙන්නේ අපි හිතමු ළමයි අපි දවස් 12ක් පන්ති පවත්වනවා. දවසට පැය 5 ගානේ අපි මාසෙට පැය 60ක් පන්ති පවත්වනවා. මේ වෙද්දි පැය 35ක් අපි ආවරණය කරලා තිනවා. මාස ඕනනම් පුළුවන් right. එතකොට ඕනනම් පුළුවන් ළමයි ඒක හිතන්න පන්ති ගාස්තුව 12න් බෙදලා පන්ති පවත්වන අවස්ථාවේ ඒක හඳුනා ගන්න පුළුවන්. ඒක ව්‍යාපාර ආයතනයේ ප්‍රතිපත්තිය ළමයි. එයාලා කොහොමද ආදායම හඳුනාගන්නේ කියලා ඒක ව්‍යාපාර ආයතනයේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. right හරි. මම මේ ප්‍රායෝගික පැත්තත් එක්ක කතා කරගෙන යන්නේ මොකද ළමයි අපි ඇත්ත තත්ත්වෙත් එක්ක මේව කරේ නැත්නම් ප්‍රායෝගික දේවල් එක්ක අපි ඉගෙන ගත්තේ නැත්නම් ළමයි මේ විෂය ඉගෙන ගන්න එකේ තේරුමක් නැහැ ළමයි. හරියට උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා අවුරුදු 2ක් පන්ති ගිහිල්ලා කාලයේ ශ්‍රමය මුදල් වැය කරලා අවුරුදු 2ක් පන්ති ගිහිල්ලා විභාගෙ ලියලා ෆේල් වෙනවා නම් S එකක් ගන්නවා නම් C එකක් ගන්නවා නම් ඒ අවුරුදු දෙකමාරම කැප කරපු දේවල් වලින් වැඩක් නැහැ. ඇයි ළමයි මේ ෆේල් වෙන්න පන්ති යන්න ඕනේද? ඈ C එකක් S එකක් ගන්න පන්ති යන්න ඕනේද? right ඒකත් අපිට අමාරු වෙන්න පුළුවන්. හැබැයි ළමයි ඒ කියන්නේ ඵලදායීතාවයක් නැහැ. ඒ කියන්නේ ළමයි හේතුව මම ගොඩක් ළමයි දකිනවා. ඉතින් ළමයි අවසාන ප්‍රතිඵලේ වැඩක් නැහැ. ඉතින් පන්ති යන්න නැතුව වුණත් හරි අපි 100ක කමක් නැහැ කියමුකෝ. හරි. මේ රිසල්ට් එක ගන්න පන්ති යන්න ඕනේ නැහැ නේ ළමයි. නේ එහෙ වගේ තේරුමක් නැති දෙයක් කරා වගේ ප්‍රායෝගික නැති විෂයක් ඉගෙන ගන්නවා. right? අර මම කලින්නුත් කිව්වේ ඒකයි. දවසක් මම කිව්වේ ඔයාලා අරාබි ශිෂ්ටාචාරය කියලා සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා. හරි? අරාබි ශිෂ්ටාචාරය කියලා ඉගෙන ගන්නවා කියලා හිතන්න. නැත්තම් අපි ඉතිහාසය දැනගන්න ඕනේ. ආර්ට්ස් වල ඔයාලා ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තා කියන්නේ ඔය කාලය, ශ්‍රමය, මුදල් වැය කරලා. සබ්ජෙක්ට් එකක් විදිහට විභාගේ පාස්. හැබැයි ළමයි ඒ ඉතිහාසය ඔයාලා කොහෙදි හරි පාවිච්චි කරන්නේ නැත්තම් ඒ වෙනුවෙන් කැප කරපු කාලය වැඩක් නැහැ. right? මම ආර්ට් සබ්ජෙක්ට් එක මම කියන්නේ ඉතිහාසය කියන එක. right? ඉතිහාසය අපිට වැදගත්. හැබැයි ළමයි ඒක අපි පාවිච්චි කරන්නේ නැත්නම් අපිට වැඩක් නැහැ. ඔයාලත් මේ ගිණුම් කරණයත් එහෙම තමයි ළම. දැන් මම ඊළඟ පාඩමේදී මම කියනවා ඇත්ත තත්ත්වෙයි විෂය නිර්දේශයේ මේ අනලා තියෙන එකයි අතර වෙනස කියලා දෙනවා. right? නැත්නම් මහ පොළොවේ යථාර්ථය නෙමෙයි නම් අපි කතා කරන්නේ. ඔයාලා ගන්න දැනුම වැඩක් නැහැ. ඇයි හේතුව? විභාගේ පාස් වෙන්න ඔයාලා දැනුම ගත්තට මේක කවදාවත් පාවිච්චි කරන්න බෑ. right? මේක කවදාවත් පාවිච්චි කරන්න බෑ ඔයාලා ඉගෙන ගත්තට. නේ හැබැයි ගිණුම්කරණය කියන්නේ ප්‍රායෝගික විෂයක්. ප්‍රායෝගික ලෝකේ භාවිතා කරන විෂයක්. හැබැයි ළමයි උසස් පෙළට ඒකක් ගත්තා කියලා වාට කියලා කම්පැනි එක පැත්තකින් දාමුකෝ. සාමාන්‍ය පොඩි කඩේකවත් accounts තියාගන්න බෑ. right? වගකීමෙන් කියන්නේ. මොකද හේතුව ළමයි මේ ඉගෙන ගන්න දේවල් වල සම්බන්ධතාවයක් නැති තැන් තියෙනවා. ඒ කියන්නේ යථාර්ථය තේරෙන්නේ නැත්තම් ඇත්ත තත්ත්වය තේරෙන්නේ නැත්තම් මේ හොඳම උදාහරණය තමයි මේ මම මේ සමීකරණයට දිත්ව බලපෑම දාගෙන ඉදි සමහර ළමයි මගෙන් ඇහුවා ඇයි සර් අපි විකුණුම් පිරිවැය කියලා වියදමක් අඩු කරන්න කියලා. ඒක ළමයි අපේ විෂය ඇතුලේ බැලුවොත් විකුණුම් පිරිවැය කියලා එකපාර පොදියට අඩු කරනවා. හැබැයි ළමයි ඒ ගනුදෙනුව දිත්ව බලපෑම කතා කරන්නේ නැහැ.
right හරි ළමයි. ඒක නිසා අපි ප්‍රායෝගික පැත්තත් එක්ක යන්න ළමයි. ඒක නිසා සමහර වෙලාවට විෂය නිර්දේශ නැති දේවලුත් මම ඔයාලට උගන්වනවා. සමහර දේවල් මොකද හේතුව ඔයාලට මේකේ වෙනස තේරුම් ගන්න ඇයි අපිට මෙහෙම විෂය නිර්දේශ මේ විදිහට හදලා දීලා තින්නේ කියන එකයි. මොකද ළමයි සමහර ගැළපිලි තියෙනවා ළමයි ඔයාලට මම දැන් ඊළඟ පාඩමේදී පැහැදිලි කරනවා. ඒ ගැළපිලි ළමයි එලවටත් නැහැ මෙලවටත් නැහැ. ඒ කියන්නේ මේ අපේ ක්‍රමේ වෙනස් කරලා තියෙනවා විෂය නිර්දේශයේ. ක්‍රමේ වෙනස් කරලා තියෙන නිසා ඒකට ගලප ගන්න ඕනේ නිසා විතරයි ඒකේ අර්ථයක් නැහැ. අර උදාහරණයක් විදිහට මම ඔයාලට කිව්වේ මෙන්න මේ සමීකරණ. මම කිව්වනේ ඔයාලට සමීකරණය ගැන පැහැදිලි කරද්දි කිව්වා. හරි පුතේ right. හරිද? මම මෙන්න මේ සමීකරණෙදි මම ඔයගලන්ට කිව්වා ළමයි මෙන්න මේ සමීකරණේ ඇත්තටම තර්කානුකූලව කිසිම පදනමක් නැහැ. මේ වියදම් කියන එක මෙතෙන්ට ගෙනල්ලා තින්නේ හේතුව මොකද්ද? ඔයාලට ගණනය කිරීම සඳහා පහසු වෙන්න විතරයි. මේක වත්කම් ධන වියදම් කියලා ඇහුවොත් මං කිව්වා මටවත් දෙන්න උත්තරයක් නැහැ කියලා. මොකද තර්කානුකූල නැහැ කියන එක. ඒක මම පැහැදිලි කරේ නැත්තම් ළමයි ඔයාලා වෙනම ලෝකෙක හිතාගෙන ඉන්නවා. මේක මේ වත්කම් වලට වියදම් එකතු කරලා මේක මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි කියලා තියෙන නිසා කරගෙන යනවා. right? මම හැබැයි අර සමීකරණ ඔයාලට ඕනනම් නේද මම ඔයාලට වෙනම ඒක වෙනමත් ක්ලිප් එකක් මම දුන්නා ප්‍රයිවට් මේ පබ්ලික් දාලා YouTube එකේ ගිහිල්ලා තෝරන බලන්න ඔයාලට මේ ගෲප් එකකටත් මම දැම්මා. ඒකෙදි මම කියනවා පැහැදිලිව සමීකරණ තුන පැහැදිලි කරලා මේක ළමයි තර්කානුකූලව ගිණුම්කරණයේ කිසිම පදනමක් නැහැ. හැබැයි අපිට ගිණුම්කරණය කරන්න ලේසි වෙන්න තමයි මේ ඍණ වියදම් එක ගණනය කිරීම පහසු වෙන්න තමයි මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. නැතුව වත්කම් ධන වියදම් කියලා ඇති සංකල්පයක් නැහැ. right? හරි ළමයි. අන්න ඒක නිසා එහෙනම් අපි තර්කානුකූලව අවබෝධයෙන් ඉගෙන ගමු. හරි. එහෙනම් ළමයි කලින් ලද ආදායම් විදියට තමයි මෙතන හඳුනගන්නේ. ව්‍යාපාරයේ රුපියල් 7000ක මාසික විදුලි බිල ගෙවන ලදී. එහෙනම් ළමයි වියදම් පැත්තට තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. හරි පුතේ. ව්‍යාපාරයේ රුපියල් 7000ක මාසික විදුලි බිල ගෙවන ලදී. ළමයි මාසික විදුලි බිල ගෙවනවා කියලා තියෙන්නේ මේ මාසෙට අදාළමද කියලා හරියටම අපිට නැති වුණාට මාසික විදුලි බිල ගෙවම අපිට උපකල්පනයකට එන්න වෙනවා මේ මාසයට අදාළ විදුලි බිල තමයි කියලා. විශේෂයෙන් කියලා නැත්තම් පසුගිය මාසයේ හෝ ලබන මාසෙට කියලා නැත්තම් ව්‍යාපාරයේ රුපියල් 7000ක මාසික විදුලි බිල ගෙවන ලදී කියන්නේ එහෙනම් මේ මාසයේ විදුලි බිල ගෙවලා මේ මාසයේ විදුලි බිල නම් මේ මාසයක වියදම විදුලිය වියදම එහෙනම් ළමයි මුදලින් ගෙවලා තියෙන නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා. වියදමක් වැඩිවීම කියන්නේ ලාභය අඩු වෙන්න හේතු වෙනවා. ලාභය අඩු වෙනවා කියන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා. එහෙනම් ළමයි 7000කින් මුදල් කියන වත්කම අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙනවා ළමයි 7000කින් හේතුව විදුලි වියදම්. එහෙනම් ළමයි 7000කින් මුදල් කියන වත්කම අඩු වෙනවා. ලාභය අඩු වෙනවා ළමයි 7000කින් විදුලි වියදම් නිසා. right? මෙතනත් එහෙමයි ළමයි 7000කින් මුදල් කියන වත්කම අඩු වෙනවා. වියදමක් වැඩි වෙනවා ළමයි 7000කින් විදුලි වියදම්. right? ඊට පස්සේ මොකද වෙන්නේ? ව්‍යාපාරයේ 15000ක විදුලි බිල තවමත් ගෙවා නැත. ළමයි මේ මාසෙට අදාළ විදුලි වියදමක් නිසා අපිට ඒක තාමත් ගෙවා නැහැ. right? විදුලිය වියදම් කියන නිර්වචනයට අනුවත් කාලච්ඡේදයට අදාළ වියදම් උපචිත සංකල්පයට අනුවත් කාලච්ඡේදයට අදාළ වියදම් ගැළපුම් සංකල්පයටත් අනුවත් ආදායම් ඉපීමට භාවිතා කරන ලද සියලු වියදම් ඊට එරෙහිව කපා හරින්න ඕන. එහෙනම් විදුලිය අපි භාවිතා කරලා තිනවා මේ මාසය තුල ආදායම උපයන්න. එහෙනම් විදුලි වියදම හඳුනා ගන්න ඕනේ ගැළපුම් සංකල්පයට අනුවත් වියදම. එහෙනම් ළමයි හැබැයි තවමත් ගෙවා නැහැයිලු. එහෙනම් ළමයි වගකීමක් ගෙවිය යුතුයි. අපි එකට ගෙවිය යුතු වියදම් කියනවා. එහෙම නැත්නම් උපචිත විදුලිය කියලා කියනවා. නැත්නම් උපචිත වියදම් කියලා කියනවා. එහෙනම් ළමයි අපි වියදම හඳුනා ගන්න ඕනේ මුදලින් ගෙවුවත් නැතත්. ඒක ඇවිල්ලා උපචිත සංකල්පයට අනුව මුදලින් ගෙවුවත් නැතත් වියදම හඳුනා ගන්න ඕනේ. එහෙනම් වියදම නිසා කීයකින්ද? 15000කින්.
එහෙනම් ප්‍රාග්ධනය අඩු වෙනවා ළමයි 15කින් විදුලි වියදම් නිසා. හැබැයි ගෙවිය යුතුයි වගකීමක් උපචිත විදුලිය කියලා වැඩි වෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ යටතේ දාන්න බෑ. වෙනත් ගෙවිය යුතු දෑ යටතේ වගකීමක් වැඩි වෙනවා 15කින්. මෙතනත් ළමයි එහෙමයි. ලාභය අඩු වෙනවා 15000කින්. කාලච්ඡේදයට අදාළ වියදමක් මුදලින් ගෙවුවත් නැතත් විදුලි වියදම් right. හැබැයි ළමයි වගකීමක් ඇති වෙනවා 15කින් උපචිත විදුලිය. උපචිත විදුලිය. එහෙම නැත්නම් ගෙවිය යුතු විදුලිය. මෙතනත් එහෙමයි ළමයි. වියදමක් ඇති වෙනවා 15000කින්. විදුලි වියදම්. වගකීමක් ඇති වෙනවා ළමයි 15000කින් උපචිත විදුලිය. මම හිතන්නේ හැමෝටම පැහැදිලි. වගකීමක් අපි ගෙවිය යුතුයි. ඒවට අපි කියනවා උපචිත වියදම් කියලා. උපචිත විදුලිය කියන්නේ ගෙවිය යුතු විදුලිය. කාලච්ඡේදයේ අවසාන වෙනකනුත් මුදලින් ගෙවලා නැහැ. ඒක නිසා ගෙවිය යුතුයි. එහෙනම් ළමයි කාලච්ඡේදයේ වියදමක් නිසා වියදම හඳුනාගත්තා. තවමත් මුදලින් ගෙවලා නැති නිසා ගෙවිය යුතුයි කියලා හඳුනාගත්තා. ඊට පස්සේ ළමයි ව්‍යාපාරයේ මෙම මාසයේ විදුලි වියදම 12000ක් වන අතර එයින් 3000ක ප්‍රමාණයක් ගෙවන ලදී. එහෙනම් ළමයි මේ සිද්ධි දෙකේ සම්මිශ්‍රණයක්. මොකද ළමයි මෙතන මුදලින් ගෙවපු අවස්ථාවක්, මෙතන සම්පූර්ණයෙන්ම ගෙවලා නැති අවස්ථාවක්. දැන් මොකද කියන්නේ ළමයි? කොටසක් ගෙවලා නැහැ කියන එක තමයි කියන්නේ. මම ළමයි මේක ඕනනම් පුළුවන් දිත්ත බලපෑමත් එක්කත් පෙන්වන්න. ව්‍යාපාරයේ මෙම මාසයේ විදුලි වියදම 12000යි. එයින් 3000ක් ප්‍රමාණයක් පමණයි ගෙවලා තින්නේ. එහෙනම් ළමයි මම වියදමක් නිසා 12කින් ප්‍රාග්ධනය අඩු වෙනවා විදුලි වියදම නිසා 3000යි ගෙවලා තින්නේ. නම් මුදල් කියන වත්කම අඩු වෙනවා 3000කින්. 12000න් 3000ක් මුදලින් ගෙවුවා නම් ඉතිරි 9000 ගෙවිය යුතුයි. උපචිත විදුලිය කියලා 9000ක් වැඩි වෙනවා. right. මේක තමයි සිද්ධිය. දැන් ළමයි මම මෙතන ඔයාලට දිත්ත බලපෑම පේන්නත් එක්ක මම මෙහෙම දාන්නම්. ළමයි මුදලින් ගෙවන්නේ 3000යි. මොකද්ද? විදුලි වියදම. ඒක නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ලාභය අඩු වෙනවා ළමයි. වියදමක් ගෙව්වේ. ඒක නිසා විදුලි වියදම මුදලින් ගෙවපු ප්‍රමාණය විදුලි වියදම නිසා ලාභය අඩු වෙනවා. හැබැයි ළමයි බලනවා තව ගෙවන්න තියෙනවා 9000ක්. එහෙනම් ළමයි ඒක ගෙවිය යුතුයි. උපචිත විදුලිය කියලා 9000කින් හඳුනා ගන්නවා. එහෙනම් ළමයි මේ දෙකේ එකතුව 12000යි. 12000කින් ලාභය අඩු වෙනවා විදුලි වියදම නිසා. ඔයාලට සාමාන්‍ය සමීකරණේ ඔයාලා 12000කින් ලාභය අඩු කරලා මෙන්න මේ විදිහට දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලට මේ දිත්ත බලපෑම තේරුම් ගන්න තමයි මම මේ විදිහට දැම්මේ. මොකද්ද හේතුව? මුදල් අඩු වෙනවා 3000ක්, විදුලි වියදමක් දරනවා 3000කින්. ඒ වගේම තමයි ළමයි 9000ක් ගෙවිය යුතුයි. විදුලි වියදම හඳුනා ගන්නවා වියදමක් විදිහට 9000ක්. මේ දෙක ගිණුමේ එකතු වුණාට පස්සේ 12000යි. මාසයේ කාලච්ඡේදයේ විදුලි වියදම 12000යි. හැබැයි ළමයි දිත්ත සටහන් දාද්දී අපිට නේද හර බැර කරන්න වෙන්නේ එකම ගණන් වලින්. ඇයි ළමයි හැම එකකම දිත්ත බලපෑමක් තියෙනවා. හැම ගනුදෙනුවකම හර සටහනක් වගේම බැර සටහනක් තියෙනවා. එහෙනම් හැම එකම එහා සමානව හර බැර වෙනවා නම් ළමයි නේද මේ හර බැර දාන්න ගිහිල්ලා එකක් 12යි මේ 9 3 ඌව කරන්න බෑ අපි. නේ? එහෙනම් මේකෙදි නම් අවුලක් නෑ. හේතුව මුදල් කියන්නේ වත්කමක් අඩු වෙන නිසා බැර මුදල් කියන වත්කම. විදුලි වියදම් කියන්නේ වියදමක්. ඒක නිසා 3000කින් හර වෙනවා විදුලි වියදම් කියන ගිණුම. right. අපි කතා කරමු ඒක. ඊට පස්සේ මොකද්ද වෙන්නේ ළමයි? උපචිත විදුලිය ගෙවිය යුතුයි කියන්නේ ළමයි වගකීමක්. එහෙනම් වගකීමක් වැඩි වෙනවා කියන්නේ බැර. උපචිත විදුලි වියදම් ගිණුම බැර 9000කින්. හැබැයි ළමයි විදුලි වියදම් කියන්නේ වියදමක්. එහෙනම් වියදම් වැඩි වෙනවා කියන්නේ හර 9000කින් විදුලි වියදම් ගිණුම හර වෙනවා. ඉතින් ළමයි මේ සමීකරණත් එක්ක මම මේ දිත්ත බලපෑම පෙන්නගෙන යන්නේ ඉස්සරහට ඔයාලට තේරුම් ගන්න එක ලේසි වෙන නිසා. මොකද හර බැර කියන වචන දෙකක් අනිවාර්යෙන් හැම ගනුදෙනුවකටම එනවා. ඒක නේද හර බැර එන්නේත් නැහැ. බැර හර එන්නේත් නැහැ. එහෙනම් ළමයි එකම වටිනාකමකින් තමයි දිත්ත බලපෑම ගනුදෙනුවක් හෝ සිද්ධියක් වෙද්දී ව්‍යාපාරයකට දෙවිදියකට බලපානවලු. ඒ දෙවිදියට බලපාන විදිය තමයි මේ.
එහෙනම් එක ගනුදෙනුවක් වගේ පෙන්වුනට මේ කතාව එක ගනුදෙනුවක් වගේ පෙන්වුනට ගනුදෙනු දෙකක්. මොකද්ද? මුදලින් ලැබෙන ප්‍රමාණය වියදමක් විදියට හඳුනා ගන්නවා. මුදලින් ලැබුණු ප්‍රමාණය වියදමක් විදියට හඳුනා ගන්නවා. මුදලින් ගෙවපු නැති වියදම උපචිත විදියට හඳුනා ගන්නවා. 89 කරාදි කියලා අහලා තියෙනවා. මම එකක් මගේ හැරලාද ගිහිල්ලා දින ව්‍යාපාරේ පසුගිය මාසේ අන්න රයිට් 89 මගේ හැරලා පුතේ. රයිට්. හරි ළමයි එහෙනම් මේකත් බලා ගන්න. රයිට්. මොකක්ද එහෙනම් 12000ක් එහෙනම් මුදල් අඩු වෙනවා ළමයි තුනකින් වත්කම් මුදල් කියන වත්කම 3000කින් අඩු වෙනවා වියදමක් වැඩි වෙනවා ළමයි 12000කින් විදුලි වියදම් ඒ වගේම ළමයි වගකීමක් ඇති වෙනවා 9000කින් උපචිත විදුලිය මම හිතන්නේ හැමෝටම පැහැදිලි 89 මගේ ඇරලා තියෙනවා අපි 89ට එමු හරි ළමයි 89 වෙනි ගානේ මොකද්ද කියන්නේ ව්‍යාපාරයේ පසුගිය මාසයේ 7000ක විදුලි බිල මෙම මාසයේදී ගෙවන ලදී අන්න ළමයි දැන් අර අපි කලින් කතා කරේ අයිතිකරු පසුගිය කාලච්ඡේදයේ වියදමක් ගෙවුවා කියලා අන්න ඒක මෙතෙන්ට අදාළ කරගන්න පුළුවන් ළමයි පසුගිය මාසයේ 7000ක විදුලි බිල මේ මාසයේ ළමයි ගෙවලා තියෙන්නේ ළමයි ওই කතාව ප්‍රායෝගිකයි හේතුව මෙහෙමනේ ළමයි ඔයාලා දැකලා තියෙනවද ඔයාලගේ අම්මලා තාත්තලාට නැත්නම් අයියලා අක්කලාට පඩි හම්බ වෙන්නේ මාසේ 10 වෙනිදාට වගේ තමයි ගොඩක් අයද මාසේ 10 වෙනිදාට හම්බෙන්නේ ඇයි ළමයි මාසේ 10 වෙනිදාට හම්බෙන්නේ කලින් මාසේ වියදම් වැටුප් රයිට් කලින් මාසේ ඔයාලා වැඩ කරපු නැත්නම් ඔයාලගේ අම්මලා තාත්තලා අයියලා අක්කලා කලින් මාසේ රැකියාව සේවාව සැපෙව්වට පස්සේ එයාලට පඩිය හම්බෙන්නේ 10 වෙනිදාට ඒ 10 වෙනිදාට හම්බෙන්නේ ළමයි ගිය මාසෙට අදාළ වැටුප් ඒක ළමයි සාධාරණයි මොකද හේතුව අපි ওই ගිණුම් කරන ක්‍රියාවලිය අපිනේ කරන්නේ. එතකොට ළමයි මාසය අවසන් වනතුරු අපිට හරියටම නේද HR එකෙන් මානව සම්පත් අංශයෙන් හෝ ගිණුම් මූල්‍යාංශයෙන් අපිට මේ තොරතුරු ටික හරියට ඉවර කරගන්න බෑ. මාසය අද වෙද්දි ඉවර කරලා හෙට පිට පඩි දෙන්න බෑ නේද? 31 වෙනිදා මාසය ඉවරෙද්දි ඉවර වෙන දවසේම ඕක ඉවර කරලා අපිට වැටුප් දෙන්න බෑ. මොකද හේතුව අපිට ගිණුම් කරන අංශය. ඒ කියන්නේ ඔයාලා උසස් පෙළ ඉගෙනගෙන උසස් අධ්‍යාපනය කරලා විශ්වවිද්‍යාලේ හරි ගිහිල්ලා ඇකවුන්ටන්ට් කෙනෙක් විදියට හරි ව්‍යාපාරික මූල්‍යාංශයේ නේද? යම්කිසි තනතුරක් දරද්දී ළමයි මාසේ අවසානයේ සේවකයන්ගේ තොරතුරු ටික අරගෙන ඔයාලට මේ මූල්‍ය වාර්තා පිළියෙල කරලා වැටුප් කියන වියදම හඳුනගෙන ඒක ගෙවන්න යම්කිසි කාලයක් යනවා ළමයි. ඒක තමයි දින 10ක් දීලා තියෙන්නේ. ඔයාලට මාස ඉවරුණාට පස්සේ තමයි අනිත් දේවල් ඔක්කොම කරන්නේ. එහෙනම් ළමයි ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරයක සේවක වැටුප් කියන වියදම උපචිතයි මාසේ අන්තිමට. රයිට්? මාසේ අන්තිමට උපචිතයි. ඒක හේතුව ඇයි? පඩිය දෙන්නේ හැම මාසෙම ජනවාරි මාසේ වැටුප දෙන්නේ පෙබරවාරි 10 වෙනිදාට. පෙබරවාරි මාසේ වැටුප දෙන්නේ මාර්තු 10 වෙනිදාට. එහෙනම් පෙබරවාරි මාසේ වැටුප කියන්නේ ඒ මාසයේ වියදම. පෙබරවාරි මාසේ වැටුප කියන්නේ පෙබරවාරි මාසයේ වියදමක්. ඒක වියදමක්. ඇයි සේවකයන්ගෙන් සේවාව ලබාගෙන තින්නේ. එහෙනම් ළමයි ඒක වියදමක්. ඒක ඒ කාලච්ඡේදයට අදාළ වියදමක්. නිසා හැබැයි ඒක වියදමක් උපචිත වැටුප් විදිහට තමයි සාමාන්‍යයෙන් අපි මාසේ අවසානයේ ගිණුම්ගත වෙන්නේ. එහෙනම් සේවකයන්ට ගෙවිය යුතු වැටුප උපචිත වැටුප් ගිණුමට අපි දාලා නේද? වියදම් ගිණුම සේවක වැටුප් මම මේක ඔහොමම කියන්නම් එහෙනම්. සේවක වැටුප් වියදමක් විදියට සේවකයන්ගේ වැටුප් කාලච්ඡේදයට අදාළ වියදම හඳුනා ගන්න ඕනේ. සේවකයන්ගේ වැටුප මම ළමයි මේක ගැළපිල්ලක් විදියටම ඔයාලට ලියන්නම් මෙතන. රයිට්? මොකද ළමයි හිතන්න රුපියල් 30000ක සේවක වැටුප් හරි රුපියල් 30000ක සේවක වැටුප් කාලච්ඡේදයේ අවසානයේදී වියදමක් විදියට හඳුනා ගන්නවා. එහෙනම් ළමයි කාලච්ඡේදයේ අවසානයේම වියදම හඳුනා ගන්නවා මම මෙතනින් ලියන්නම්. රයිට් මෙතනින් මම ලියන්නම්කෝ. එහෙනම් ළමයි මුදලෙන් අඩු වෙන්නේ නැහැ. තාම වැටුප් ගෙවන්නේ 10 වෙනිදාට ලබන මාසෙ නිසා. හැබැයි කාලච්ඡේදයට අදාළ වියදමක් නිසා වියදමක් වැඩි වෙනවා 30කින්
වැටු නැත්නම් සේවක වැටු. දැන් ළමයි කාලච්ඡේදයේ අවසන් වනතුරුත් මුදලින් ගෙවලා නැති නිසා ගෙවිය යුතු වැටු වියදම් නැත්නම් උපචිත වැටු කියන ගිණුම වගකීමක් ඇති වෙනවා ළමයි. මොකද හේතුව සේවය අරගෙන ඉවරයි අපි මාසයේ අවසානයේ. මේගොල්ලන්ට වැටු ගෙවන්න ඕනෙමයි. තාම අපි ගෙවලා නැහැ. එහෙනම් ඒක අපේ වගකීමක්. එහෙනම් මොකද්ද මේ උපචිත වැටු? right මේ වගේම කතාවක් තමයි මේකෙත් කියන්නේ. මොකද්ද ළමයි කියන්නේ? 89 කියන්නේ ව්‍යාපාරයේ පසුගිය මාසයේ 7000ක විදුලි බිල මෙම මාසයේදී ගෙවන ලදී. ඒ කියන්නේ ළමයි පසුගිය මාසයේ 7000ක විදුලි බිල ගෙවලා නැහැ. එහෙනම් අපි ඒ අවස්ථාවේ මාසයට අදාළ විදුලි වියදම නිසා 7000ක් විදුලිය හඳුනා ගන්නවා වියදමක් විදියට. තාම ගෙවලා නැති නිසා උපචිත විදුලි වියදම් කියලා 7000ක වගකීමක් ඇති කර ගන්නවා. දැන් ළමයි අපි 10 වෙනිදාට මාසයේ අවසානයේ 10 වෙනිදාට අපි සේවකයන්ට වැටුප් ගෙවනවා. හිතන්න මේ 30000 අපි ගෙවනවා. ඒ ගෙවන්නේ ගිය මාසේ වියදමක් විදියට හඳුනාගත්ත එක. ගෙවිය යුතුයි කියලා වගකීමක් හඳුනාගත්ත එක. දැන් ගෙවන්නේ ළමයි ඒ වියදමක් නෙමෙයි අපි ගෙවන්නේ. දැන් වියදම හඳුනා ගන්න දෙයක් නැහැ මේ මාසේ වැටුප් ගෙවද්දී. ඇයි? ගිය මාසේ වියදමක් විදියට හඳුනාගෙන තියෙන්නේ. මේ මාසෙත් වියදමක් විදියට හඳුනාගත්තොත් ඒක ඩුප්ලිකේට් වෙනවා. ඒ කියන්නේ ද්විගණනය වෙනවා. ද්විගණන දෝෂයක් වෙනවා. ඒ කියන්නේ ගිය මාසෙත් වැටුප් වියදමක් විදියට හඳුනාගත්තා. මේ මාසේ පඩි ගෙවද්දී මේ මාසෙත් වැටුප් වියදමක් විදියට හඳුනාගත්තොත් වැරදි. මේ මාසේ නේද දැන් සල්ලි ගෙවද්දි මොකද වෙන්නේ වැටුප් ගෙවද්දි 10 වෙනිදාට මේ මාසෙත් වැටුප් වියදම් කියලා වියදමක් හඳුනගෙන මුදලින් ගෙවන නිසා මුදල් කියන වත්කම අඩු කරොත් අපි වැරදි. ඇයි එහෙම වැරදි වෙන්න හේතුව? මුදලින් ගෙවනවා තමා. හැබැයි ළමයි එහෙම වුණා නම් 60000ක් වෙනවා වියදම. නේ මෙතනත් අපි හඳුනගත්ත 30000ක් ජනවාරි මාසෙත් 30000ක් වියදම විදිහට වැටුප් වියදම් විදිහට හඳුනගත්තා. 10 වෙනිදාට පඩිය ගෙවද්දි පෙබරවාරි මාසෙත් ජනවාරි මාසයේ වැටුප වියදමක් විදිහට 30000ක් හඳුනගත්තොත් 60000ක් වෙනවා ජනවාරි මාසයේ වියදම. එහෙම වෙන්න බෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? ගිය මාසේ අපි වියදම හඳුනාගත්තා. ගෙවිය යුතුයි කියලා වගකීමක් හඳුනාගත්තා. පෙබරවාරි මාසේ 10 වෙනිදාට වැටුප ගෙවද්දි මොකද්ද කරන සටහන? ඔන්න ළමයි අපි වැටුප් ගෙවද්දී මුදල් කියන වත්කම ඇත්තටම අඩු වෙන නිසා 30000කින් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ඇත්තටම මුදල අඩු වෙනවා මොකද 30000ක් අපි ගෙවපු නිසා වැටුප් ගෙවපු නිසා. ඒක නිසා මුදල් කියන වත්කම 30000කින් අඩු වෙනවා. හැබැයි ගෙවිය යුතුයි කියලා ගිය මාසේ අන්තිමට හඳුනාගත්ත වගකීම සල්ලි වලින් සේවකයන්ට 10 වෙනිදාට වැටුප ගෙව්වට පස්සේ දවත් ගෙවිය යුතුයි කියලා වගකීමක් ඇති වෙන්නේ නැහැ. මොකද ගෙව්වට පස්සේ වගකීම ඉවත් වෙනවා. එහෙනම් මේ වගකීම තාම තියෙනවා වගකීමක් විදියට මේක ඉවත් කරන්න ඕනේ. එහෙනම් මුදල් සටහන යන්නේ කොහොමද? මුදල් කියන වත්කම අඩු වුණා. උපචිත වැටුප් කියන වගකීම ඉවත් වෙනවා. උපචිත වැටුප්. දැන් බලන්න ළමයි සිද්ධිය. මේකට මේක අහෝසි වෙලා යනවා. වගකීම අහෝසි වෙලා යනවා. ඇයි? ගෙවිය යුතුයි කියලා ජනවාරි 31 හඳුනාගත්තා. පෙබරවාරි 10 වෙනිදා වැටුප ගෙවුවා. එහෙනම් ළමයි දැන් ගෙවිය යුතුයි කියලා වගකීමක් නැහැ. සුද්ධ බලපෑම බැලුවොත් ළමයි ගිය මාසේ අපි වියදම හඳුනාගත්තා. මේ මාසේ මුදලින් ගෙවුවා. right පැහැදිලි. එහෙනම් ළමයි මෙතනත් මොකද්ද කියන්නේ? ගිය මාසේ 7000ක විදුලි බිල මේ මාසේදී ගෙවන ලදී. එහෙනම් ළමයි ගිය මාස ගැන හිතුවොත් ගිය මාසේ වියදමක් විදිහට හඳුනාගෙන ගෙවිය යුතු උපචිත වියදම් කියලා හඳුනාගෙන තියෙන්නේ ගිය මාසේ මේ වියදම 7000. දැන් ළමයි මේ මාසේ ගෙවද්දි මොකද වෙන්නේ? එහෙනම් ආයේ වියදමක් හඳුනා ගන්න නැහැ. මුදලින් ගෙවුවා නිසා මුදල් කියන වත්කම 7000කින් අඩු වෙනවා. ගෙවිය යුතු එකක් තමයි අපි දැන් ගෙවන්නේ. වියදම් කතාවක් නෑ. උපචිත වියදම්, උපචිත විදුලිය කියන එක. එහෙනම් ළමයි වෙනත් ගෙවිය යුතු දෑ කියන එක අපි අඩු කරනවා. වගකීම අඩු කරනවා. මොකද ගෙවිය යුතු එකක් තමයි අපි දැන් ගෙවන්නේ මුදලින්. එහෙනම් තවත් ඒක ගෙවිය යුතු වෙන්නේ නෑ. ගෙවිය යුතු එක ගෙවලා ඉවරයි. එහෙනම් ළමයි මොකද වෙන්නේ? මෙතනත් ළමයි වත්කමක් අඩු වෙනවා 7000කින් මුදල් කියන වත්කම. මුදල් කියන වත්කම අඩු වෙනවා. දැන් ළමයි වගකීමක් අඩු වෙනවා 7000කින්. උපචිත විදුලිය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ළමයි කලින් සටහන මේකේ පේන්න නැහැ. හැබැයි ගනුදෙනුවකදී හැමතිස්සෙම බලන්න ඕනේ. ඔයාලා වැරදි නිවැරදි කිරීම නම් නැත්නම් කලින් ගනුදෙනුවක් එක්ක ගැළපිල්ලක් නම් බලන්න ඕනේ ළමයි කලින් කොහොමද කරලා තියෙන්නේ?
කලින් කොහොමද කරලා තින්නේ? දැන් ඇත්තටම කොහොමද කරන්න ඕනේ? ඒක රිවර්ස් කරනවා නම් මොනවාද කරන්න ඕනේ කියන එක. right? එහෙනම් මෙතන අපි කරේ රිවර්ස් කරපු එක මේ වගේම right? එහෙනම් මෙතනත් එහෙමයි. එහෙනම් ළමයි වත්කමක් අඩු වෙනවා 7000කින් මුදල් කියන වත්කම අඩු වෙනවා 7000කින් වගකීමක් අඩු වෙනවා 7000කින් උපචිත වියදම් කියන වියදම අඩු වෙනවා 7000කින් right හරි ළමයි ඊට පස්සේ රුපියල් 10000ක මාසික කුලී පදනමට ලබාගත් ගොඩනැගිල්ල සඳහා right අලුණාවේ මැසේජස් වගේක් තියෙනවා ලෙජර් ගිණුම් වලට තාන්නේ තුන්වෙනි පාඩමේදී කියලා අහලා තිනවා. ඔව් පුතේ තුන්වෙනි පාඩමේදී. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා ළමයි. හේතුව ඔයාලගේ විෂය නිර්දේශයේ මෙන්න මේ ගිණුම් කරන සමීකරණේ ඉගෙන ගන්න ටික ලෙජර් ගිණුම් වලට දාද්දි පොඩි අවුල් ටිකක් තියෙනවා. අවුල් ටිකක් උදාහරණයක් විදිහට හිතන්න. ආපසු යවුම් කියලා ගිණුමක් තියෙනවා. මේකෙදි තුන්වෙනි පාඩමේදී පුතේ පෝස්ට් එකට දාලා තින්නේ ඔයාට ඊළඟ අඟහරුවාදා තමයි අපි බොහෝ දුරට මම තිබුණොත් මම PDF එකක් දාන්නම් මොකද ළමයි මේ මට කාලේ මදි වුණා ඔයාලගේ ඔක්කොම ටික මේව කරගන්න ඒක නිසා ගොඩක් ඒවායි PDF නෑ right හරි ඊට පස්සේ මේ වෙද්දී ඔක්කොටම ටියුට්ස් ටික ඔක්කොම දාලා ඉවරයි පුතේ අදත් 6 දෙනෙක්ට දැම්මා තව එක්කෙනෙක් විතරක් අද හවස අන්තිම මොහොතේ ෆන්දි පීස් කියවලා ආපු ළමයට විතරයි තාම දාලා නැත්තේ. එයාගේ එකත් හෙට දානවා මම. හෙට සමහර විට වහලා ඇති. හරි. ඊට පස්සේ තාමත් ආපු නැති ළමයි පොඩ්ඩක් බලන්න පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා මොකද මට අද ළමෙක් කතා කරලා කිව්වා මිගමෝ පැත්තේ ළමෙක් කතා කරලා කිව්වා සර් මන් ටියුට්ස් ටික පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ගත්තා කියලා ඉවරලා මොකද එයා කතා කෝල් කරලා බැලුවාම පෝස්ට් ඔෆිස් එකට ඇවිල්ලා තින්නේ එයාට එන්න මේ එයාට තැපෑලෙන් එන්න තව දවස් දෙකක් යනවලු එයාලගේ පෝස්ට් ඔෆිස් එකටත් ඇවිල්ලා right තව දවස් දෙකක් පහු වෙනවලු ඉතින් කොරෝනා තත්ත්වෙත් එක්ක මේ වගේ දේවල් තියෙන්න පුළුවන් තව මේ මහරගම් පැත්තේ අපේ ළමෙක්ට කියන්නේ මගේ මල්ලිට මම යවුවා මල්ලි කෙනෙක් එයාටත් එවුවා සති දෙකකට විතර පස්සේ තමයි යාර ටියුට් එක ඇවිල්ලා දෙන්නේ මම කලින් ඉඳන්ම කිව්වට යත් ගිහිල්ලා ඊට පස්සේ සති දෙකකට පස්සේ තමයි ලැබිලා දෙන්නේ ඉතින් අර කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ටිකක් පහු වෙයි right හරි ළමයි ඊට පස්සේ අපි ලෙජර් ගිණුම් වලදී මම මෙන්න මේ පොයින්ට් ටික නිසා මේක ටිකක් වෙනස් වෙනවා ඔයාලට අලුතෙන් එකතු වෙනවා ආපසු යවුම් ගිණුමක් එකතු වෙනවා ආපසු යවුම් ගිණුමක් එකතු වෙනවා right මොකද අපි මේ වයි නම් කරන්නේ නේද තොගේ ආපහු ලැබුණා නම් තොගේ ඒ සටහන් මේකේ කරන විදිය වෙනයි ඊට පස්සේ ළමයි තොග කියන වත්කම් ගිණුම ඉවත් වෙනවා ගැනුම් කියලා වියදම් ගිණුමක් ඇති වෙනවා. ඔන්න ඔය ගැනුම් තොග කියන ගිණුම ඉවත් වීම මත ඔයාලගේ විෂය නිර්දේශ සම්පූර්ණ ව්‍යාකූල කරලා තියෙනවා. ඒක සාධාරණයි. ඒ කියන්නේ ඇත්ත ව්‍යාපාර ලෝකේ තොගය ව්‍යාපාරයක් තුල පවත්වාගෙන ඉන්නේවත් තියෙනවා නැතිවෙවත් තියෙනවා. right? මම එතෙන්ට ගියාම මේක පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලා මේ විෂය සම්පූර්ණ අනණ්ඩ හේතුව මම මේකෙන් හදලා පෙන්නනවා වෙනම ව්‍යාපාරය තුල තොග ගිණුමක් තිබුණා නම් කොහොමද අපි ගිණුම්කරණය කරන්න කියලා මොකද සමහර ළමයි ජීවිතේට එහෙම දෙයක් දැනගෙන නැහැ
right මම ඒක පැහැදිලිව දන්නවා මම මේ ක්ලාස් එකේ ළමයින්ට නම් ටිකක් පැහැදිලි කරා කලින් පාඩමකදී right හැබැයි බහුතරයක් ළමයි ව්‍යාපාර ලෝකේ තොග ගිණුමක් තිබුණා නම් අපි කොහොමද ගිණුම් කරන්නේ කියලා දන්නේ නැහැ. ඒකයි සමහර ළමයි අහුවේ. ඇයි සර් අර විකුණුම් පිරිවැය කියලා එකක් හඳුනාගන්නේ කියලා. right? ඒක නිසා ළමයි සම්පූර්ණ සිලබස් එක අවුල් කරලා දෙන්නේ. ඉතින් මම මේකත් එක්කම 10 වෙනි පාඩමේ තියෙන ගැළපිලිටි 10 වෙනි ටියුට් එකේ තියෙන මේ ගැළපිලි කියන එක කේවල සාමි ව්‍යාපාරය කියන ගැළපිලි ටික මම මේකත් එක්කම සංසන්දනාත්මකව තමයි උගන්වන්නේ ළමයි. ඒ කියන්නේ මේක ඉවර වෙච්ච ගමන් මම ඊළඟට 3 වෙනි ටියුට් එකත් එක්ක 10 වෙනි ටියුට් එක පටන් ගන්න එකයි. එකට පටන් ගන්න හේතුව මෙතන ඉගෙනගත්ත එකයි අරකයි වෙනස් වෙනවා ළමයි. එතකොට ගොඩක් වෙලාවට අපේ ගුරුවරු මේ විෂය මේ කියන්නේ මේවා තර්කානුකූලව ඔච්චර ගැඹුරින් පැහැදිලි කරලා දෙන්නේ නැත්තේ හේතුව එහෙම දීලා මේ විෂය හැටියට උගන්වන්න බෑ. මොකද හේතුව හිතන්න ළමයි තොගේ කියන්නේ වත්කමක්. තොගේ වත්කමක් විදිහට අපි මෙතන උගන්වලා නේ අනිත් තැන්වලත් කියනවා තොගේ වත්කමක්. හැබැයි මිලදී ගැනුම් කියන්නේ වත්කමක් එකතු වෙනවා වෙනකොට ගැනුම් කියන්නේ වියදමක් කියනවා. right? ඒතකොට තර්කානුකූලව ඉගෙනුවා නම් නේද? භාණ්ඩ තොගයක් ව්‍යාපාරේ එනවා. අත්පිට ගැනුම් වෙන්න පුළුවන්. මුදල් දීලා ගත්තා නම් මුදල් කියන වත්කම අඩු වෙනවා. ව්‍යාපාරයේ තොගේ කියන වත්කම වැඩි වෙනවා. හැබැයි ගැනුම් කියන්නේ වියදමක් කියලා දෙනවා. ඒතකොට ළමයි ගැනුම් කියන්නේ වියදමක් නම් නේද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මම ඒ ටික ඔක්කොම ඔයාලට ක්ලියර් කරලා දෙනවා. පොඩි කාලයක් ගියත් මේකේ යථාර්ථයක් තේරුම් කරලා ඇයි විෂය නිර්දේශ මේ විදියට කරන්න කියන එකයි ඇත්ත தත්ත්වය මොකද්ද කියන එකයි ඊට පස්සේ ගැළපෙලියයි මේ විදියට දෙන්න කියන එකයි මෙන්න මේ කරුණු කීපෙම එකට උගන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විෂය නිර්දේශයට තව චුට්ටක් අඩියක් එහා පැත්තට ගිහිල්ලා මොකද එහෙම වුණොත් ඔයාලට ගිණුම්කරණය කියන දේ කරන්නත් පුළුවන්. මොකද සමහර වෙලාවට තියෙනවා විකුණුම් පිරිවැය කියලා අපි ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා නේද ආපසු යවම අඩු කරලා තව එකකට එකතු කරනවා මොනවාද පැටවීමේ හා බෑමේ කුලී හරිද ඊට පස්සේ නේද ප්‍රවාහන වියදම් ඔය වගේ දේවල් ටිකක් එකතු කරනවා අවසන් තොගේ අඩු කරනවා දැන් අපි ඒක කටපාඩමෙන් දන්නවා ඇයි ඒක එහෙම වෙන්නේ ඇයි ඒක එහෙම කරන්නේ මොකක්ද එතන කරන්න කියන එක ගැන අපි දන්නේ නැහැ අපිට කියලා තියෙන නිසා අපි කරනවා right හරි ළමයි ඔන්න ඔය ප්‍රශ්න ටික අපි විසඳ ගන්නවා ඊළඟ පාඩමේදී 3 වෙනි ටියුට් එකයි 10 වෙනි එකයි දෙකම එකට තමයි අපි කතා කරන්නේ right හරි එහෙනම් ළමයි දැන් මොකද්ද රුපියල් 10000ක මාසික කුලී පදනමට ලබාගත් ගොඩනැගිල්ල සඳහා 30000ක් ගෙවූ අතර එය පසුගිය මාස දෙකෙහි හිඟ කුලිය හා මෙම මාසයේ කුලිය වේ. ඒ කියන්නේ ළමයි දැන් අපි ගොඩනැගිල්ලක් කුලියට අරගෙන right රුපියල් 10000ක මාසික කුලී පදනමට තමයි ගොඩනැගිල්ල අරගෙන තින්නේ. හැබැයි සඳහා ගොඩනැගිල්ල සඳහා 30000ක් ගෙවූ අතර අපි ගෙවලා 30000ක්. එහෙනම් ළමයි ගොඩනැගිලි කුලී කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කුලියට ගත්ත ගොඩනැගිල්ලක අපි 30000ක් ගෙවලා තිනවා. ගෙවූ අතර එය පසුගිය මාස දෙකෙහි හිඟ කුලිය හා මෙම මාසයේ කුලිය වේ. එහෙනම් ළමයි හිතන්න දැන් අපි 30000ක් ගෙවනවා. ඒ කියන්නේ පහුගිය මාස දෙකේ කුලිය අපි ගෙවලා නැහැ. ළමයි හිතන්න උපචිත සංකල්පයට අනුව මාසයක් අපි පාවිච්චි කරලා කුලිය ගෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? මුදලින් ගෙව්වත් නැතත් වියදම හඳුනා ගන්න ඕනේ. ඒක නිසා වියදම අපි හඳුනා ගන්නවා ගොඩනැගිලි කුලිය කියලා. හැබැයි ගෙවිය යුතුයි මාසයේ අවසානයේ මුදලින් ගෙවලා නැති නිසා ගෙවිය යුතුයි කියලා වගකීමක්